හොඳයි ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් 11 වන පාඩම් ඒකකයට අදාළ දේශීය වෙළඳාම හා සැබැඳි විභාග ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා වාස්තවික අභ්‍යාස යටතේ. නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ යොමු වන වාස්තවික අභ්‍යාස යටතේ එන බහුවර්ණ MCQ multi choice questions කියන වර්ගයේ 2000 වර්ෂයේ සිට විභාග ප්‍රශ්න කීපයකම තිබිච්ච හොඳ ඉතාම සරලයි කියලා බැලුවමකට පේන නමුත් ඇතුළෙන් බැලුවම ඉතාම සංකීර්ණ. ඒ කියන්නේ සිසුන් අවුල් සහගත අතර පත් කරන MCQ ප්‍රශ්න කීපයක් බලන් මම හොඳින් ඒව විශ්ලේෂණය කරලා ඒවා අවුල් සහගත භාවයේ බැහැර කරලා නිර්වුල් සහගත ප්‍රශ්නයක් වශයෙන් අපි හමුවට අපේ දෑතර ලබාගෙන නිවැරදි පිළිතුරු ලියන්නේ කොහොමද කියලා අපි ඔබට අවශ්‍ය දැනුම ලබා දුන්නා. ඔබ දැනුවත් කළා. ඔබ විෂය තාක්ෂණය අතින් සන්නද්ධ කළා. අපි අද පාඩම් පරිච්ඡේදෙනු තවදුරටත් එවැනිම බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් තුලින් ඔබ දැනුවත් කරලා විභාගයේදී කිසිම චකිතයකින් තොරව විශ්වාසයෙන් යුතුව සැහැල්ලුවෙන් පිළිතුරු ලියන්න අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා. නිසා ඔබ තියරි පාර්ට් එක කතරම් හොඳින් හැදෑරුවත් අධ්‍යයනය කෙරුවත් ඒ ලබාගත් වූ දැනුම නිසි පරිදි කළමනාකරණය කරන්න කෙසේද කියලා හඳුනාගන්නේ මෙන්න මේ වාස්තික අභ්‍යාස සාකච්ඡා කිරීමේදී කියන එක මතක් කරන්න එපා. ඒක අපි හරියට ප්‍රගුණ කළොත් මං හැමදාම කියන දේ මොකද්ද? අන්න දැනුත් මතක් කරන්න වෙනවා. හැමදාම කියන දේ මොකද්ද? ඒ කියන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ලියලා ලකුණු 75න් උඩ ගන්න ශිෂ්‍යයෝ සමහර අය නෙවෙයි ගොඩක් අය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වාස්තික ප්‍රශ්න පත්‍රයේ ලියලා ලකුණු 40යි 45යි 50යි ගන්න. ඒක විශාල අපරාධයක්. නොවී යුතු දෙයක්. ඒකට හේතුව අපි වාස්තික අභ්‍යාස හරියාකාරව හඳුනගෙන නැහැ. වාස්තික අභ්‍යාසත් එක්ක අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? වාස්තික අභ්‍යාස අපි අපේ ප්‍රශ්න බවට අපේ කරගන්නේ කොහොමද? අපේ වුණාම ඒ ප්‍රශ්නේ අපිට දැනෙනවනේ. අපේ නොවුනොත් දැනෙන්නේ නැත්තේ. අපේ කරගන්නේ කොහොමද කියලා ඔබ එක්ස්පීරියන්ස් නැහැ. පළපුරුද්දක් ලැබලා නැහැ. අත්දැකීම් ලැබලා නැහැ. ඒ අත්දැකීම ඒ පළපුරුද්දයි මේ ලබා දෙන්නේ. අද පරිච්ඡේදනුත් ඒක අනිවාර්යයෙන්ම ලබා දෙනවා. අපි මුලින්ම බලමු 2003 විභාග ප්‍රශ්න පත්‍රයේදී යොමු වෙච්ච ප්‍රශ්නය 32 වෙනි ප්‍රශ්නයේ වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. භාණ්ඩවල අයිතිය තමා සතු කර ගැනීමකින් තොරව අතරමැදියෙකු ලෙස කටයුතු කරන්නෙකි. අපි දැන් තීරි පාඨදී කතා කරානේ වෙළඳ අතරමැදියු ගැන. අතරමැදියු කියන්නේ කවුද? ඉන්ටර්මීඩියරිස්ලා කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ ගලා යන ක්‍රියාවලියක් තියෙනවානේ. ඒ ගලන ක්‍රියාවලියේ මැද ඉඳන් යම් සේවා සපයන අය තමයි අතරමැදියු කියලා කිව්වේ. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ බෙදා හැරීමේදී නැත්නම් බෙදා හැරීමේ ක්‍රියාවලියේදී විවිධ වූ සේවා සපයන මැද ඉන්න කොටස තමයි අතරමැදියු කියලා කියන්නේ. කවුද මැද ඉන්නේ? ප්‍රධාන තුන් දෙනෙක් ඉන්නවා. තොග වෙලෙන්ද, සිල්ලර වෙලෙන්ද, නිෂ්පාදකයා. තොග වෙලෙන්ද, සිල්ලර වෙලෙන්ද, නියෝජිතයා. හරිනේ. තොග වෙලෙන්ද, නියෝජිතයෝ, සිල්ලර වෙලෙන්ද තුන් දෙනාම නිෂ්පාදකයාගේ ඉඳන් භාණ්ඩ පාරිභෝගිකයා වෙත තල්ලු කරන්න යම් සේවා සපයනවා. ගබඩා කිරීමෙන්, ප්‍රවාහනය කිරීමෙන්, ප්‍රචාරණය කිරීමෙන්, තොරතුරු හෝමාරුවෙන් ආදී වශයෙන් සේවා සපයලා. එයාලා තමයි අතරමැදියෝ කියන්නේ. එතකොට ඔය සමහර අතරමැදියෝ ඉන්නවා භාණ්ඩවල අයිතිය තමා වෙත පවර ගන්නවා. තමා නමට පවරගෙන තමයි ඉස්සරහට ගෙනියන්නේ. සමහර අතරමැදියෝ භාණ්ඩ අයිතිය තමා වෙත පවර ගන්න නැතුව ඉස්සරහට ගෙන යාමට උදව් කරන අය ඉන්නවා. දෙගොල්ලම ඉන්නවා. සමහර අතරමැදියෝ ඉන්නවා ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටමින් අතරමැදියාගේ නමින්ම භාණ්ඩ අත්පත් කරගන්න පුළුවන්. සමහර අයට එහෙම බෑ. භාණ්ඩ තමා නමින් අත්පත් කරගන්නේ නැහැ. එයා කරන්නේ නිෂ්පාදකයා පාරිභෝගිකයා අතර සම්බන්ධීකරණ සේවාවක් පමණයි. තේරුණානේ? සමහර අතරමැදියෝ ඉන්නවා ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටමින් තමාගේ නමින්ම ක්‍රියා කරන බලය තියෙනවා. ප්‍රධානියාගේ නමින් නෙවෙයි. තමාගේ නමින්ම භාණ්ඩ මිලදී ගන්න, විකුණන්න,
කුවිතාංශ නිකුත් කරන්න, මුදල් බාර ගන්න බලයක් තියෙනවා. හොඳම උදාහරණේ සාද්දකයා. එයා නියෝජිතයෙක්. එයාට එයාගේ නමින් පුළුවන්. නමුත් වෙනත් නියෝජිතෙන්ට ඒ හැකියාව නැහැ. ඔය වගේ මේක අහන්නේ භාණ්ඩවල අයිතිය තමා සතු කර ගැනීමකින් තොරව. භාණ්ඩවල අයිතිය තමා සතු කරගන්නේ නැහැ. තමාට පවර ගන්න නැතුව අතරමැදියෙක් ලෙස කටයුතු කරන්න. එතකොට තොගවැලෙන්ද කිව්වොත් හරියද? වැරදි. මොකද තොගවැලෙන්ද සාමාන්‍යයෙන් භාණ්ඩය තමා සතු කරගන්නවා. තමන්ගේ ගබඩාවල රැස් කරගෙන තමයි බෙදා හරින්නේ. ඒ නිසා එයා ගන්න බෑ. සම්පූර්ණ වැරදි. සිල්ලර වෙලෙන්ද? එයත් එහෙමනේ. තමාගේ නමට භාණ්ඩ අත්පත් කරගන්නවා. වෙලෙන්සලේ රැස් කර තබාගෙන අලෙවි කරනවා. එයා ගන්නත් බෑ. තරවුකරු මොකද කියන්නේ? තරවුකරු හරිනේ. බ්‍රෝකර් කරන්නේ දෙපාර්ශ්වයක් අතර තොරතුරු හොමාරු කරලා වෙළඳ ගනුදෙනුවකට අවශ්‍ය සම්බන්ධීකරණ පහසුකම් තමයි සපයන්නේ. නැත්නම් වෙළඳ ගනුදෙනුවකට අවශ්‍ය මොන බිමද වැඩබිමද නැහැ. පසුබිම සම්පාදනය කරනවා. භාණ්ඩ අත්පත් කරගන්නේ. බොහෝ විට හරියන්නේ එයා තමයි. තරවුකරු. අපි අනිත් දෙකත් බලමු. වෙළඳ අතරමැදියා. අන්න එයත් අතරමැදියන්නේ. අන්න ඒකත් 50% දාමුනේ. ඒ කියන්නේ මෙතන අතරමැදියන්නේ පැහැදිලි කරන්නේ මොන අතරමැදියක්ද කියලා. මෙයත් අතරමැදියේ. මෙයා භාණ්ඩ අත්පත් කරගන්නව වෙන්න පුළුවන්, නොගන්නව වෙන්න පුළුවන්. ඒක කියවෙන්නේ නැහැ මේකේ. දැන් වෙනත් උත්තරයක් නොමැති නම් අපිට හතරවෙනි උත්තරයට අත ගහන්න පුළුවන්. නමුත් දැන් පැහැදිලිවම ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවනේ. පිරිසිදුයි නේ. තරවුකරු. භාණ්ඩ අත්පත් කරගන්නෙම නැහැ. භාණ්ඩ නිෂ්පාදකයාගේ ඉඳන් එක්ක සිල්ලර වෙලෙන්දට නැත්නම් නිෂ්පාදකයාගේ ඉඳන් පාරිභෝගිකයට නැත්නම් තොග වෙලෙන්දෙන්ගෙන් සිල්ලර වෙලෙන්දෙකුට භාණ්ඩ මාරු කරන්න මෙයා සම්බන්ධීකරණ පහසුකම් සපයනවා. නැත්නම් නිෂ්පාදකයාගෙන් තොග වෙලෙන්දට භාණ්ඩ ගෙනයන් සම්බන්ධීකරණ පහසුකම් සපයනවා. නැත්නම් සිල්ලර වෙලෙන්දගෙන් පාරිභෝගිකයා අතර පත් කරන්න සම්බන්ධීකරණ පහසුකම් සපයනවා. තොරතුරු මාරු කරගන්න. ඔය කිසිම අවස්ථාවකදී එයා භාණ්ඩ අත්පත් කරගන්නේ නැහැ. එහෙනම් ඒක තමයි ප්‍රබලම උත්තරේ වෙන්නේ. පදික වෙලෙන්ද කොහෙත්ම අදාළ නැහැ මෙතනට. එහෙනම් උත්තරේ මොකද්ද? 3. තුන්වෙනි එක. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ 2004 විභාග ප්‍රශ්නය. 20 වෙනි විභාග ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච MCQ ප්‍රශ්නය. විකුණන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කොට විකුණුම්කරු විසින් ගැනුම්කරු වෙත යවන ලියවිල්ල වනුයි. දැන් මම විකුණුම්කරු කියන්නකෝ. ඔබ ගැනුම්කරු කියලා හිතන්නකෝ. මම ඔබට භාණ්ඩ විකුණනවා. වික්කට පස්සේ ඒ විකුණු භාණ්ඩ වල විස්තර මොනවද විස්තර කියන්නේ? විකුණු භාණ්ඩ වර්ගය. විකුණු භාණ්ඩ වර්ගය. විකුණු ප්‍රමාණය. ඒකක මිල. එනම් ප්‍රමාණය මිලෙන් වැඩි කරාම ඒ විකුණු භාණ්ඩ වල මුළු වටිනාකම. තේරුණාද? වට්ටම් දීලා තියෙනවා ඒ වට්ටම් අඩු කරනවා. එහෙනම් මට ලැබිය යුතු මුළු මුදල ඇතුළත් කරලා මම ඔබට එවනවා ලියවිල්ල. ඒකනේ මේ අහන්නේ. භාණ්ඩ විකුණු භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කොට විකුණුම්කරු විසින් ගැනුම්කරු වෙත යවන ලියවිල්ල. පළවෙනි එක ඉන්ඩෙන්ටුව වෙන්න බෑනේ. ඉන්ඩෙන්ටුව කියන්නේ මොකද්ද? විදේශ වෙළඳාමේදී අපි භාවිතා කරන නැවුම. දේශීය වෙළඳාමේදී ගැනුම්කරුවේ භාණ්ඩ ඉල්ලා යවන ලේඛනය ඇනවුම. දේශීය වෙළඳාමේදී ගැනුම්කරුවෙක් විකුණුම්කරුවෙකුට භාණ්ඩ ඉල්ලලා යවන ලේඛනය ඇනවුම. විදේශ වෙළඳාමේදී කවුද? ආනයනකරුවෙක්. ඒත් ගැනුම්කරු තමයි. එයා අපි ෆොරින් ට්‍රේඩ් වලදී කියන්නේ ආනයනකරු කියලා. ආනයනකරුවෙකු විසින් විකුණුම්කරුවෙකු වන අපනයනකරුගෙන් භාණ්ඩ ඉල්ලා යවන ලියවිල්ල තමයි නැත්නම් ඇනවුම තමයි ඉන්ඩෙන්ටුව කියන්නේ. එහෙනම් ඒක වෙන්න බෑ. මොකද ඒක යවන්නේ ගැනුම්කරුවෙක්. හරිද? මේ අහන්නේ විකුණුම්කරුවෙක් යවන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි. දෙක ඉන්වොයිසිය. බොහෝ විට හරි. මොකද විකුණු භාණ්ඩ වල විස්තර ඇතුළත් කරලා විකුණුම්කරු විසින් ගැනුම්කරුට අනිවාර්යයෙන්ම වෙන්නේ මොකද්ද? ඉන්වොයිසියම තමයි. ඉන්වොයිසියම තමයි. එහෙනම් මේක තමයි පැහැදිලිම උත්තරේ වෙන්න ඕනේ. නමුත් අපි අනිත් තුන කියවන්නේ නැද්ද? කියවනවා. මොකද ඉන්වොයිසිය හැර ඉන්වොයිසිය එක්ක තවත් අර්ථවත් අදහසක් තියෙන උත්තරයක් තිබිය හැකි නිසා. හරිද? නෞබාරපත කොහෙත්ම අදාළ නැහැ. ඒක මෙතනට අදාළම නැහැනේ.
නැවට භාණ්ඩ බාරගත් බවදන සාතිකයනේ. බාරදීමේ තුන්ඩුව. ඒකත් හරියන්නේ නෑ. බාරදීමේ තුන්ඩුව කියන්නේ විකුණුම්කරු විකුල්ලද බහන්ඩ විකුණුම්කරු ගැනුම්කරුට විකුල්ලද බහන්ඩ නැතැන් එවනලද බහන්්ඩවල විස්තර දාලා ගැනුම්කරුතන ලිවිල්ලත් තමයි. හරිද ඒක 100%ක මෙතැන්ට ගලපන්න බෑ. නමුත් ඒක වෙන උත්තර නැත්තම් මේකත් හරි. අපි ක්වෙස්චන් මාක් එකක් දාමුකෝ ඒකට. හරපත කොහෙත්ම වැරදි. හරපත කියන්නේ විකුණුම්කරු සහ ගැනුම්කරු අතර අර විකුණු භාණ්ඩ වල වටිනාකම මොන හරි වෙනසක් වෙලා නම් ඒක ගලප ගන්න යන ලේඛනයක්නේ. හරපත සහ බැරපත කියන්නේ ඒක කොහෙත්ම ගන්න බෑ. දැන් උත්තර දෙකක් තියෙනවා මේකේ. එකක් ඉන්වොයිස් එකක් බාරදීමේ තුන්ඩුව. බාරදීමේ තුන්ඩුව. තේරුණාද? දැන් මේ දෙකම යවන්නේ විකුණුම්කරු තමයි. මම ඔබට භාණ්ඩ විකුණලා විශේෂයෙන්ම ණයට විකුණලා ඒ පිළිබඳ විස්තර ඇතුළත් කොට විකුණුම්කරු වන මම ගැනුම්කරුව වෙන ඔබට යවන ලිවිලි දෙකක් මේ දෙකම. වෙනස මොකද්ද? මේ ඉන්වොයිස් එකේ සම්පූර්ණ තොරතුරු තියෙනවා. භාණ්ඩේ විකුණු භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, ඒකක මිල, මුළු වටිනාකම, වට්ටමක් අඩු කරා නම් වෙළඳ වට්ටම සඳහන් කළ ඒකේ වෙළඳ වට්ටමින් පස්සේ මට අය විය යුතු සුද්ධ අගය, මට ගෙවිය යුතු මුදල සියල්ලම සඳහන් වෙනවා. නමුත් බාරදීමේ තුන්ඩුවේ කියන්නේ ඒකත් යවන්නේ මමමයි. ඩිලිවරි නෝට් එක මම භාණ්ඩ එවන්නේ ලොරියක් මගින්. ලොරි රථයේ කියන ප්‍රවාහන මාධ්‍ය මගින්, මහා මාර්ග ප්‍රවාහන මාධ්‍ය මගින්. එහෙනම් මම ඒ ලොරියට බාර දීපු භාණ්ඩ මම ඔබට විකුණු භාණ්ඩ තමයි මම ඔබට එවන්න මම ලොරියට බාර දෙනවා. ලොරියේ රීදුරට බාර දෙනවා. එහෙනම් මම ලොරියට බාර දෙන භාණ්ඩ වල විස්තර විතර තියෙනවා. භාණ්ඩ වර්ගය මොකද්ද? කොච්චර ප්‍රමාණයක්ද? මිල දාලා නැහැ ඒකට. වටිනාකම දාලා නැහැනේ. තේරුණාද? මට ලැබිය යුතු වටිනාකම දාන්න ඕනේ නැහැනේ. එහෙනම් ලොරි රථේ රීදුරාගේ නම දාලා එයාට ඒ භාණ්ඩ බාර දුන්නා කියලා භාණ්ඩ විස්තර දාලා එයා භාණ්ඩ බාරගත්ත බවට අස්සනකුත් දාලා හදන ලේඛනය. ඒකත් මම යවනවා ගැනුම්කරු වෙත. එහෙනම් ඒකෙත් භාණ්ඩ විස්තර තියෙනවනේ. ඒකෙත් භාණ්ඩ විස්තර තියෙනවා. මේකෙත් භාණ්ඩ විස්තර තියෙනවා. දෙකම යවන්නේ විකුණුම්කරුවෙක් විසින් ගැනුම්කරු. දෙකම හරි. නමුත් වඩා හරි මොකද්ද? මේකත් හොඳ ප්‍රශ්නයක්. සරලයි සූක්ෂමයි. සංකීර්ණයි කියන. සංකීර්ණ කියන්නේ පැටලෙනවා. මොකද්ද වඩා හරි? කියන්න බෑ මොකද්ද වඩා හරි? දෙකම හරි. දෙකම විකුණලද භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළත් කරලා විකුණුම්කරු ගැනුම්කරුට යවනවා. නමුත් වඩා හරි මොකද්ද? වඩා හරි දෙකම තමයි. ඇයි හේතුව? මේ ලේඛන දෙකේ විකුණු භාණ්ඩ පිළිබඳ වැඩි විස්තර අන්න විකුණු භාණ්ඩ පිළිබඳ වැඩි විස්තර නොක තමයි පොයින්ට් එක. භාණ්ඩ පිළිබඳ වැඩි විස්තර ඇතුළත් වෙන්නේ මොකේද? මේකේ. වැඩි විස්තර ඇතුළත් වෙන්නේ මේකේ. ඒ නිසා මේක තමයි උත්තරේ. මේකේ සඳහන් වෙන්නේ මොකද වෙන්නේ? අඩු විස්තරයක්. මේක අඩු විස්තරයක්. මේකේ තියෙන අඩු විස්තරයක්. ඒ නිසා අපි මේකේ නෙවෙයි උත්තරය වශයෙන් පිළිගන්න ඕනේ. එහෙනම් මේක වැරදි. එහෙම අපි උත්තර සිලෙක්ට් කරන්න. මොකද මේ දෙකම හරි නැත්තම්. හැබැයි වැරදිලාවත් දෙවෙනි උත්තරේ නොතිබුණා නම් මේක තමයි උත්තරේ. ඇයි? ඒකෙත් විකුණු භාණ්ඩ විස්තර තියෙනවනේ. විකුණු භාණ්ඩ එක් වර්ගයේ තියෙනවා. එක් ප්‍රමාණේ තියෙනවා. හරිනේ භාණ්ඩ විස්තර තියෙනවා. භාණ්ඩ විස්තර තියෙනවා. ලොරිය විස්තර තියෙනවා. රීදුරාගේ විස්තර තියෙනවා. රීදුරා අදාළ ගමනාන්තරය ගෙනන්න බාරගත්ත කියලා සාතික කරලා තියෙනවා. ඒකෙත් විස්තර තියෙනවා. නමුත් ඒක ඒකක මිල නැහැ. වටිනාකම නැහැ. ඒ නිසා වඩා වැඩි විස්තර තියෙන නිසා අපි තෝරගන්නවා ඉන්වොයිස්. පැහැදිලි නේද? ඉන්වොයිස් නොතිබුණා නම් තෝරගන්නේ මොකද්ද? බාරදීමේ තුන්ඩුව. ඩෙලිවරි නෝට් එක. එහෙනම් උත්තරේ 2. දැන් ඔයාලට දරුවනේ දැනෙනවද අර මං කිව් ඇගීම MCQ ප්‍රශ්න 30න් සමහර අය 10ක් 12ක් වරද්ද ගන්නවා. ඒ වරද්ද ගන්න ඕන නැති ප්‍රශ්න කීපයක් එක්කලා. ඒකයි කනගාටුව. මේක වෙනි ගණේ ප්‍රශ්නයක්. මේක සරල ප්‍රශ්නයක්. චුට්ටක් සංකීර්ණයි. හරියට මේක අපි විශ්ලේෂණය කරලා වැරදි උත්තර තුන අයින් කරාම දෙකක් ඉතුරු වෙනවා අපිටනේ. 2යි 4යි. අපි මේ දෙක සංසන්දනය කරා. ඒ දෙකෙන් වඩා බර එක අපි දැම්ම තරාදියකට.
වඩා බර එක බර වේට් එක බරසාර උත්තරේ තමයි අපි මේකට උත්තරය වශයෙන් තෝරන්න ඕනේ. අපි තියෙන එක දෙකේම භාණ්ඩ විස්තර තියෙනවා. යවූ භාණ්ඩ වර්ග තියෙනවා, ප්‍රමාණ තියෙනවා. හැබැයි භාරදිමි තීන්දුවේ නැහැ යවූ භාණ්ඩ ඒකකවල මිල වටිනාකම නැහැ. එහෙනම් වැඩි විස්තර නිසා අපි තෝරගත්තා ඉන්වොයිස් එක. දැක්කද උත්තර තෝරන විදිය? මෙන්න මේ මගේ විශ්ලේෂණයකින් ඔබ විභාග ප්‍රශ්න වලට මුහුණ දෙනවා නම් ඔබට MCQ ප්‍රශ්න 30ම හරියනවා. එහෙම 30ම හරි ගියපු මගේ නිගණගත ශිෂ්‍යෝ මම හඳුනාගෙන තියෙනවා. ඒ මේ විදියට තර්ක කරමින් විශ්ලේෂණාත්මකව පිළිතුරු ලියන දරුවෝ. ඔබත් ඒ කුලයටම යන්නට ඕනේ. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ 2005 විභාග ප්‍රශ්නෙට යොමු වෙච්ච MCQ ප්‍රශ්නයක්. 24 වන MCQ ප්‍රශ්න වශයෙන් තමයි පේපර් එකේ ඇවිල්ලා තියෙන්නේ 24. එක් හිමිකාරත්වයක් යටතේ එකම වර්ගයේ භාණ්ඩ පමණක් අලෙවි කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති සිල්ලර වෙළෙසල් හඳුන්වනුයි. තේරුණානේ? එක හිමිකාරත්වයක් යටතේ හිමිකරු එක්කෙනයි. එකම ව්‍යාපාර සංවිධානයක්. එක්ක තනි පුද්ගල, එක්ක හවුල් ව්‍යාපාර, එක්ක සීමිත පුද්ගලික සමාගම්, එක්ක සීමිත පොදු සමාගම්, එක්ක රාජ්‍ය සංස්ථා, එක්ක රාජ්‍ය දෙපාර්තමේන්තු ආදි වශයෙන් එක හිමිකාරත්වයක් යටතේ එකම වර්ගයේ භාණ්ඩ. අන්න එක තමයි ඊළඟ ප්‍රශ්නේ. එකක් හිමිකාරත්වයක් පළවෙනි කාරණේ. දෙවෙනි එක එකම වර්ගයේ භාණ්ඩ. දෙවන කාරණේ. මම කියන්නේ මේ ප්‍රශ්නේ හරය අපිට හොඳට ලියාගෙන විනිවිද භාවයෙන් යුතුව මේ ප්‍රශ්නේ අපේ කරගත්තොත් තමයි උත්තරේ ලැබෙන්නේ. අපේ කරගත්තේ නැත්නම් උත්තරේ ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නය ඔබේ, මම උත්තර හොයනවා. බෑනේ ප්‍රශ්නයත් මගේ කරගන්නවා. මං කියන එක තේරෙනවද? ප්‍රශ්නේ මගේ වුණොත් තමයි මට උත්තරයක් ගේන්න පුළුවන්. ප්‍රශ්නේ ඔබේ අතේ තියෙද්දි මට උත්තරයක් ගේන්න බෑනේ. ප්‍රශ්නේ මගේ අතර ගන්න ඕන. මට ප්‍රශ්නේ ආරූඪ කරගන්න කියන එක මම මේ කියන්නේ. එහෙම මගේ කරගන්නකොට මං හිතන්නේ මේක. එක හිමිකාරත්වයක්. එක ව්‍යාපාර සංවිධානයකට අයිති. අනික එකම වර්ගයේ භාණ්ඩ. ඒ කියන්නේ එකම පන්තියේ භාණ්ඩ. ලිපිද්‍රව්‍ය නම් ලිපිද්‍රව්‍ය පමණයි. ඒකයි ආහාර පාන වර්ග නැහැ. ආහාර පාන වර්ග නම් ආහාර පාන විතරයි. රිදිපිලි වර්ග නම් රිදිපිලි වර්ග විතරයි. විදුලි උපකරණ නම් විදුලි උපකරණ විතරයි. ස්වර්ණාභරණ නම් ස්වර්ණාභරණ වර්ග විතරයි. හරිනේ? පමණක් අලෙවි කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති සිල්ලර වෙළෙස. එහෙනම් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඔන්න ඊළඟ පොයින්ට් එක. විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති සිල්ලර වෙළෙසල් කියන එක තමයි තුන්වෙනි කාරණේ. මෙන්න මේ කරුණු තුන තමන්ගේ දෑතට ගත්තම තමන්ට මේ ප්‍රශ්නේ තමන්ගේ ප්‍රශ්නයක් බවට රෙජිස්ටර් කරගන්න පුළුවන් තමන් විසින්ම. දැන් උත්තරේ ලේසි. මොකක්ද? ආංශික වෙළෙන්සල්, බැදි වෙළෙන්සල්, නානාංශ වෙළෙන්සල්, සුපිරි වෙළෙන්සල්, වෙළඳ මධ්‍යස්ථාන. වෙළඳ මධ්‍යස්ථාන කියන එක වැරදි මුලින්ම. වඩාත් වැරදි කයින් කරමු ලේසියෙන්. මොනවද මේ වෙළඳ මධ්‍යස්ථාන කියන්නේ? ට්‍රේඩ් කොම්ප්ලෙක්ස් කියන එකනේ. ඒ කියන්නේ පොදු අයිතිය, රාජ්‍ය අයිතිය හෝ පෞද්ගලික අයිතිය යටතේ ඔය නගරවල කඩකාමර රාශියක් තියෙන මහල් කීපයෙන් යුක්ත ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා. කඩකාමර 100 ගාණක් ඒකේ තියෙනවා. ඒ එක් කඩකාමර කුලියට හෝ බද්දට අරගෙන විවිධ ව්‍යාපාරිකෝ විවිධ භාණ්ඩ සේවල් කරනවා. ඒක තමයි ට්‍රේඩ් කොම්ප්ලෙක්ස් කියන්නේ. ඔය ලංකාවේ දැන් තියෙන සුපිරි වෙළෙන්සල් එන්නට පෙර අපි ඉතා අහිංසක විදියට අපි පුංචි කාලේ සුපර් මාකට් කියලා කිව්ව මේකට. මොකද තීර පාට්ටියේදී මතක් කරන්නේ නැති ඔයගොල්ලන්ට. ඒක වැරදි. සුපිරි වෙළෙන්සල් කොහෙත්ම අදාළ නැහැ. සුපිරි වෙළෙන්සල් කියන්නේ මොකද? හේතුව එකම වර්ගයේ භාණ්ඩ පමණක් නෙවෙයිනේ. විවිධ වර්ගයේ භාණ්ඩ. ආහාර පාන, බෙහෙත් තේත්, ඇඳුම් පැළඳුම්, පළතුරු, එළවලු, මස් මාංශ, ක්‍රීඩා භාණ්ඩ, රස කැවිලි බොහෝ දේවල් තියෙනවා. එහෙනම් මේක ගන්න බෑ. මොකද මේකත් එක්ක ගැලපෙන්නේ නැහැ. නානාංශ වෙළෙන්සල්. මොකද කියන්නේ? නානාංශ වෙළෙන්සල්. නානාංශ කියන්නේ මොකද්ද? එක් ආයතනයක හිමිකාරත්වය යටතේ රට පුරා විවිධ ප්‍රදේශවල විවිධ නගරවල ශාඛා වෙළෙන්සල් පද්ධතියක් තියාගෙන එකම වර්ගයේ භාණ්ඩ අලෙවි කරනවා. එහෙමනම් මේ උත්තරේට ගැලපෙන්නේ මොකද්ද? මෙයා නේද? මේ උත්තරේ මනමාලය නම් මෙයා නේද මනමාලිය. ගැලපෙන්නේ ඒකනේ. හරිනේ. එක කියන්නේ යම් ආයතනයකට අනුබද්ධව නගර කීපයක ශාඛා වෙළෙන්සල් තියෙනවා. එකම පන්ති භාණ්ඩ අලෙවි කරනවා. මේකෙන් කියන හරිනේ එක් හිමිකාරත්වයක්, එක ආයතනයක්, එකම වර්ගයේ භාණ්ඩ, එකම පන්ති භාණ්ඩ.
විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති සිල්ලර වෙළෙන්සැල් ශාඛා වෙළෙන්සැල් කියන එකමනේ කියන්නේ. එහෙනම් උත්තරේ පැහැදිලිවම මේක. නානාංශ. බැඳි වෙළෙන්සැල් වැරදි. ඇයි වැරදි? එක් නිෂ්පාදකයෙක්ගේ භාණ්ඩ පමණක් අලෙවි කරන්න ගිවිසුම් ගහගෙන එක නිෂ්පාදකයෙක්ගේ භාණ්ඩ පමණක් අලෙවි කරනවා නම් එයා තමයි බැඳි වෙළෙන්සැලක් කියන්නේ. මේක එහෙම කියන්නේ නැහැ නේ. අනික ආංශික වෙළෙන්සැල් නැත්නම් බහුවංශ වෙළෙන්සැල්. ඒ කියන්නේ නගරවල මහා පරිමාණ සිල්ලර වෙළෙන්සැලක් එක එක භාණ්ඩ පන්ති වලට වෙන වෙනම අංශ තියෙනවා. වෙන වෙනම මුදල් ලෑකෙමු වෙන වෙනම සේවකයෝ. දැන් ඒ අර්ථෙත් මේකේ නෑනේ. මේකේ තියෙන එකම වර්ගයේ භාණ්ඩ. අනිවාර්යයෙන්ම නිවැරදි උත්තරේ මොකද්ද? 3. දැක්කද ඒක සිලෙක්ට් කරන විදිය? නැත්නම් ඔබ මේක සමහරට ආංශික වෙළෙන්සැල් සිලෙක්ට් කරන්න පුළුවන් ඔබට. හරිනේ? ඊළඟට 2006 නව නිර්දේශයට තහපු විභාග ප්‍රශ්නය 17 වන බහුවර්ණ ප්‍රශ්න වශයෙන් තමයි උඹලා තියෙන්නේ. විකුණු භාණ්ඩ සඳහා වැරදීමකින් වැඩියෙන් අය කර ඇති විටක එය නිවැරදි කරමින් විකුණුම්කරු ගැනුම්කරු වෙත යවන ලියවිල්ල. ඉන්ඩෙන්ටුව, ඉන්වොයිසිය, හරපත, බැරපත, ඒ වගේම ණයවර ලිපිය. මොකද්ද? ණයවර ලිපිය කොහෙත්ම ගන්න බෑ. ඒක වෙනම කතන්දරයක් නේ. ණයවර ලිපිය කියන්නේ ආනයනකරුවෙකුගේ ඉල්ලීම මත එයා ඉල්ලන භාණ්ඩ අපනයනය කරන ලෙසත් ඒ අපනයනය කළ භාණ්ඩවල වටිනාකම ආනයනකරු වෙනුවෙන් ගෙවන බවටත් ආනයනකරුගේ බැංකුව අපනයනකරුට පොරොන්දු වෙලා යවන ලියවිල්ල. ඒක මේකට සම්බන්ධයක් නැහැ. පැහැදිලිනේ? ඉන්වොයිසිය විකුණුම්කරු ණයට විකුණු භාණ්ඩවල විස්තර ඇතුළත් කර ගැනුම්කරුට යවන ලියවිල්ල. එතකොට මේකේ තියෙන මේ වැරදි නිවැරදි කිරීමක් ගැනනේ. එහෙනම් ඒකත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඒකත් වැරදි. ඉන්ඩෙන්ටුව මොකද කියන්නේ? ඉන්ඩෙන්ටුව කියන්නේ ආනයනකරුවෙක් විදේශ අපනයනකරුවෙකුගෙන් භාණ්ඩ ඉල්ලා යවන ලේඛනය. මේ අදහස නෙවෙයිනේ. සම්පූර්ණයෙන් පරස්පරයි. වැරදි. තව දෙකයි තියෙන්නේ. හරපත බැරපත. ඔය දෙකෙන් එකක් තමයි උත්තරේ. අපි බලමු මේක වෙන විදිය. ඒක වඩා පැහැදිලි. දැන් විකුණු භාණ්ඩ සඳහා වැරදීමකින් වැඩියෙන් අය කර ඇති විටක එය නිවැරදි කරමින් විකුණුම්කරු ගැනුම්කරු වෙත පස්සේ යවන ලියවිල්ල. අපි හිතමු මෙහෙම. මං සෙල කියලා දාන්නන්නේ සෙල. මෙතන බය. ගැනුම්කරු. සෙල විසින් බයට විකුණුම්කරු විසින් ගැනුම්කරුට යවුවා රුපියල් 20000ක භාණ්ඩ. එහෙම හිතන්නකෝ. 20000ක භාණ්ඩ යවුවා. යවුවට එයා රුපියල් 24000ක් ගිණුම්ගත කළා. පැහැදිලිද දැන් මේක? විකුණුම්කරු ගැනුම්කරුට වික්කේ කීයද? රුපියල් 20000ක භාණ්ඩ. මේක තමයි අලෙවි කළ. මේ අලෙවි කළ. හරිනේ? අලෙවි කළ. නමුත් වැරදීමකින් ගිණුම්ගත වුණා 24000ක්. ඒ කියන්නේ මොකක්ද එහෙනම්? විකුණුම්කරු රුපියල් 24000ක භාණ්ඩ අලෙවි කළ විදියට එයාගේ ලෙජරේ ගිණුම්ගත කරනවා. එකක් මොකද්ද? විකුණුම් ගිණුම. අනිත් එක ණය ගැති ගිණුම. ණය ගැති ගිණුම. දැන් මෙයා විකුණලා ගිණුම්ගත කරන්නේ කීයක් වශයෙන්ද? 24000 වශයෙන්. එහෙනම් වික්කම විකුණුම් ගිණුම හරද බැරද? බැර. ණය ගැති ගිණුම හර. ඇයි? ණය ගැතියගේ මුදල් ලැබෙන්නේ. එහෙනම් ණය ගැතියට හර කරා 24000. විකුණුම් ගිණුම බැර කළා 24000. මේක ගැති ගිණුම, මේක විකුණුම් ගිණුම ආදී වශයෙන්. වැරදීනේ. මේ වරද පසු හඳුනගත්තා. එහෙනම් විකුණු භාණ්ඩ සදා වැරදීමකින් වැඩියෙන් නේ 4000ක් වැඩි ණය කර ඇති විටක එය නිවැරදි කරමින් විකුණුම්කරු ගැනුම්කරු වෙත පස්සේ යවන ලියලා. කොහොමද දැන් මේක නිවැරදි කරන්නේ?
මුලින්ම විකුණුම් කරුනේ වරද කළේ එයාගේ ලෙජරේ මේ වරද නිවැරදි වෙන්න එපා. දැන් අරය හරි. ගැනුම් කරුට ලැබිලා තියෙන සම බොහෝ වෙලාවට 20000ක බහන්න. එයා සමහරට 20000 තමයි ගිණුම් ගත කරලා නැත්තේ. මෙයාගේ වරද තියෙන්නේ. මෙයා නිවැරදි කරනවා. නිවැරදි කරලා කෝකටත් අරයත් දැන් ඉන්වොයිස් එකක් දාලා තිබුණේ 24000ක් නම් අනිවාර්යයෙන්ම අරය දාන්නෙත් 24000මනේ. බහන්න ගණන් කරාම 20000යි. දැන් එයා ප්‍රශ්නයක පැටලිලා ඇති. ප්‍රශ්නයක හිර වෙලා ඇති. එහෙමනම් එයාට පෙර මෙයා මේ වරද මෙයාගේ ලෙජරේ නිවැරදි කරලා එහෙම නිවැරදි කළ බව සඳහන් කරමින් අරයටත් යවන ලිපියක් ඒතකොට එයාටත් පුළුවන් නිවැරදි කරගන්න. 20000 කරගත්තම දෙන්නම ප්‍රශ්නයක් නැහැ නේ. නැත්නම් අරයට ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ බහන්න තියෙන 20000ක 24000ක් තියෙන ඉන්වොයිස් එක. තේරෙනවද? ඒ නිසා මෙයා මොකද කරන්නේ? දැන් කොහොමද මේක නිවැරදි කරන්නේ? ණය ගැතියට 24000ක් හර කරපුවක වැරදි. එයා ගෙවන්න ඕන 20000යි. තේරෙනවද? එහෙනම් ඒ 4000 මොකද කරන්නේ? බැර කරනවා. 4000 ණය ගැති ගිණුම් බැර කරනවා. දැන් හරි. බැර කරාම ණය ගැතිය ගෙවන්න ඕන 20000යි. හරිනේ. එයාට ගියේ 20000නේ. බැර කරලා කොහටද හර කරන්නේ? විකුණුම් ගිණුමත් හර කරනවා 4000ක්. ඇයි? විකුණුම් කරුවන මෙයා විකුණලා තියෙන 20000යිනේ. එහෙනම් මෙයාගේ ලාභ ගිණුමට විකුණුම් වශයෙන් ගන්න පුළුවන් 20000 නිසා මෙතනට හර කරා. දැන් අන්න වරද නිවැරදි වුණා. 20000යි යවුවේ 20000 විකුණුම් ගිණුම බැර වෙලා තියෙනවා. ණයගැති ගිණුම හර වෙලා තියෙනවා. එනකර වැඩියෙන් සටහන් කළ 4000 ණයගැතිය ගිණුමට බැර කරමින් ඒ වරද නිවැරදි කරා. බැර කරමින් නිවැරදි කළා. බැර කරමින් නිවැරදි කළ බව දක්වා යවනවා ලියවිල්ලක් මගින් ගැනුම් කරුට. එහෙනම් බැර කළ බව දන්වා යවන නිසා තමයි උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? බැර පතම වෙන්න ඕනේ. හරපත නෙවෙයි. බැර පතම වෙන්න ඕනේ. පැහැදිලිද සිලෙක්ට් කරන විදිය? ඉතින් ඕක මතක තියාගත්තම මම මේ වගේ ගිණුම් ගත ගෙව ඔබට පැහැදිලි කරන්න. විභාගෙදි උත්තර දගලන්න ඕනේ නැහැ. බැරිම නම් අමතක නම් මේ වගේ ගිණුම් ගත කරගන්න එක වඩා හොඳයි. ඒතර වරදින්නෙම නැහැ. මේ වගේ සරල උපකල්පිත උදාහරණයක් අරන් ඔබ ගිණුම් ගත කරලා බලන්න නිකම් උත්තරේ කටට එනවා. අපි වැඩියෙන් ණය ගැතිය ගිණුමට හර කළා. යවුවේ 20000යි. 24000ක් වික්ක විදියට. තේරෙනවද? වැරදි. එහෙනම් පස්සේ මේ වරද මෙයා නිවැරදි කරනවා. මොකද කරන්නේ? ණය ගැති ගිණුම බැර කරනවා. වැඩියෙන් හර කරපුවක බැර කරනවා. මොකද ගිණුම් කරන්නේ දන්නවනේ මකන්න බෑනේ. ඉරේසර් වලින් මකලා හදන්න බෑනේ. වැඩියෙන් හර කළා නම් ඒ වැඩියෙන් හර කරපු ප්‍රමාණය බැර කිරීමෙන් තමයි ඒක මකා දමන්නේ. පැහැදිලිනේ? ගිණුම් කරන හැකියාව වලට තියෙනවනේ. එහෙනම් එහෙම බැර කරලා වරද නිවැරදි කරා කියලා ලිඛිතව දැනුම් දෙනවා ගැනුම් කරුට. එහෙනම් ඒ වැඩියෙන් සටහන් කළ ප්‍රමාණය ණයගැති ගිණුමට බැර කරමින් නිවැරදි කළ බව දන්නා යවන ලිපිය. බැර කළ බව දන්නවා යවන ලිපිය නිසා තමයි බැර පත කියන්නේ. තේරුණාද? එහෙනම් ණය ගැති ගිණුමට බැර කළ බව දන්වා යවන ලියවිල්ල නිසා තමයි මේකට බැර පත කියලා කියන්නේ. එහෙනම් පිළිතුර පැහැදිලිව මොකද්ද? තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. දැක දෙක සිලෙක්ට් කරන විදිය. ඕක අනිත් පැත්ත හිතන්න ඇත්තටම මම එක මෙහෙම ලියන්නද? මේකම අපි විසඳගමු ප්‍රශ්නේ. අපි හිතමු මෙයා ඇත්තටම වික්කේ 24000යි. තේරෙනවද? 24000ක බඩු වික්කා. නමුත් මෙයා ගිණුම් ගත කළේ 20000යි. බොහෝ විට මෙයාගේ ඉන්වොයිස් එකේ ඇතුළත් වුණේ මූලාශ්‍ර ලේඛන වශයෙන් 20000යි. ඒ නිසා ඒ ඉන්වොයිස් එකම නරේට යන්නේ අරයා ගිණුම් ගත කරන්නේත් අඩුවෙන්. ඒතොර යාර වාසි. එහෙනම් මෙයාගේ ලෙජරේ තියෙන්නේ මෙහෙමයි. එතකොට විකුණුම් ගිණුම බැර වෙන්නේ 20000යි. ණය ගැති ගිණුම කියලා. ණය ගැති ගිණුම හර වෙන්නේ. විකුණුම් කියලා 20000යි. මේකත් වැරදි. 24000ක බහන්න යවලා. එහෙනම් ඉන්වොයිස් එක සටහන් වෙන්නේ උනේ වැරදීමකින් අඩුවෙන්. ඒකම තමයි ගණුම් කරුට ගියේ. ගණුම් කරුවේ නම් ගණුම් ගත කරන්නේත් ඒ විදිහටයි. හරිද? එහෙමනම් දැන් මේ වරද නිවැරදි කර මොකද කරන්නේ?
අඩු වෙන සටහන් කරලා තියෙන්නේ. එහෙනම් අඩු වෙච්ච ගාන 4000 බැර කරන විකුණුම් වලට. විකුණුම් ගිණුම බැර කළා, ණයගැති ගිණුම හර කළා. අන්න හර කරාම විකුණුම් කරුව තමන්ගේ ලෙජරේ නිවැරදි කරගත්තා. එහෙනම් ඒ වගේ අඩුවෙන් සටහන් කළ ප්‍රමාණය ණයගැති ගිණුමට හර කරමින් නිවැරදි කළ බවට ගැනුම් කරුට දන්වා යවන විකුණුම් කරුව ලියවිලා. එහෙනම් ණයගැති ගිණුමට අඩුවෙන් සටහන් වූ ප්‍රමාණය හර කරමින් නිවැරදි කළ බවට හර කළ බව දන්වා යවන ලියවිල නිසා අපි ඒකට කියන්නේ මොකද්ද? එහෙනම් හරපත. ඒක හරපත එතකොට. මේක අනිත් පැත්ත මම මේ පෙන්නන්නේ. හරපත. පැහැදිලිනේ? රයිට්. අපි හිතමු ඔක අනිත් පැත්ත. මේක ගැනුම් කරු මේ පළවෙනි උදාහරණය ගැනුම් කරු මුලින් දකිනවා. ඉන්වොයිස් වල තියෙන්නේ 24000ක්. නමුත් බඩු වල තියෙන්නේ 20000යි. ගැනුම් කරු මොකද කරන්නේ? ගැනුම් කරු ගෙලෙජරේ එහෙනම් දාන්නේ ගැනුම් ගිණුම හර 24000යි ණය හිමි ගිණුම බැර 24000යි. හරිනේ? මේකෙම අපි පෙන්නුත් මේ අනිත් අන්තය මේකම පෙන්නුත් මේක අනිත් අන්තය මේ ගැනුම් කරු එයා දාන්නේ ගැනුම් ගිණුම ණය හිමි ගිණුම ණය හිමි ගිණුම. දැන් එයාට කීයක් දාවින් ඉන්වොයිස් දක්වලා 24000ක්. එයා කෙලින්ම ගත්තනේ ගැනුම් ගිණුම හර කරනවා 24000ක්. දැන් එයා කාගෙන්ද ගත්තේ? විකුණුම් කරු. එයා ණය හිමි. එහෙනම් එයාගේ ලෙජරේ අපි වෙනුවෙන් ණය හිමිය වෙනුම් ගිණුමක් විවෘත කරලා ණය හිමි ගිණුම බැර කරනවා 24000ක් වගකීම ගෙවිය යුතුයි කියලා. පස්සේ මේක හඳුනා ගන්නවා. මෙයා මොකද කරන්නේ? වහාම මේක නිවැරදි කරනවා එයාගේ ලෙජරේ. නිවැරදි කරලා ඒ බව දැනුම් දෙනවා විකුණුම් කරු ලිපියක් මගින්. කොහොමද නිවැරදි කරන්නේ? මේ 4000 නම් ණය හිමි ගිණුම මොකද කරන්නේ? හර කරනවා. වැඩිින් දාලා තින්නේ. හර කරලා ගැනුම් ගිණුම බැර කරනවා. එහෙනම් දැන් එයාට ලැබුණේ බහඬ 20000යි 20000 තමයි ගිණුම් ගතලා තියෙන්නේ. එහෙනම් ණය හිමි ගිණුමට අර ඉන්වොයිස් තිබ්බ නිසා ඒ වැරදි සටහන 24000 ලැබුවා 4000 වැරදි. එහෙනම් ඒ වැරදි 4000 ණය හිමි ගිණුමට හර කරමින් නිවැරදි කළා කියලා දන්වා යවනවා කවුද? ගැනුම් කරු විසින් විකුණුම් කරුට. ඒක තමයි හරපත කියලා අපි දැක්කේ. ඒක තමයි හරපත කියලා දැක්කේ. ඒක තමයි හරපත කියලා දැක්කේ. තේරුණානේ? එහෙමවත් ඒක හරපත වෙනවා. නිතරම මේ දැන් විකුණුම් කරු බැරපතක් යවනවා කියන්නේ අර යවන්නේ මොකද්ද? හරපතක්. හරිනේ? ගැනුම් කරු හරපතක් යවනවා කියන්නේ විකුණුම් කරු යවන්නේ බැරපතක්. ඔපොසිට් එක යන්නේ. මොන පැති තුනම පෙන්නවා. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2008 විභාග ප්‍රශ්නය 15 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් තමයි උඹලා තියෙන්නේ. එක් හිමිකාරත්වයක් යටතේ එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කරන විවිධ ප්‍රදේශවල වෙළෙන්සැල් හැඳින්වෙන්නේ. එක් හිමිකාරත්වයක් එක අයිතිකරුවෙක් එක සංවිධානයක් තනි ව්‍යාපාර හවුල් සමාගම් එක හිමිකාරත්වයක් යටතේ එක් වර්ගයකට අයිති. මේ වගේ ප්‍රශ්න නිතරම විභාගයට අහනවා. මතකද? මේක ඉස්සෙල්ලත් ඔය වගේම ඇහුවා. එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කරන විවිධ ප්‍රදේශවල තියෙන වෙළෙන්සැල්. මොකද මේ කියන්නේ? එක් ස්ථානයක ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ පිහිටවල ඒකට අනුබද්ධව ශාඛා වෙළෙන්සැල් නගර කීපයක තියෙනවා. එකම පන්ති භාණ්ඩ අලෙවි කරනවා. මොනවද? දාම නැත්නම් නානාංශ වෙළෙන්සැල්. නානාංශ ආංශික විශේෂ බැඳි සුපිරි සියල්ල වැරදි. මොකද උත්තරේ නානාංශ. නානාංශ. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත්. මේ 2009 විභාග ප්‍රශ්නයට යොමු වෙච්ච 15 වන MCQ ප්‍රශ්නේ. 15 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් තමයි යොමුලා තියෙන්නේ. විද්‍යුත් සිල්ලර වෙළඳාමෙන් නොලැබෙන ඒත් සාමාන්‍ය සම්ප්‍රදායික සිල්ලර වෙළඳාමේ ඇතිවාසියකි. දැන් මේක ටිකක් කියනකොට එකපාරට අපේ අර වයර් මාරු වෙනවා වගේ ව්‍යාකූල වෙනවා. විද්‍යුත් සිල්ලර වෙළඳාම කියන්නේ මොකද්ද? ඊ රේටේලින් නැත්නම් ඊ මාකටින්, ඔන්ලයින් මාකටින්,
කියන්නේ මොකද්ද? නැත්නම් e-trading ඒ කියන්නේ මොකද්ද? අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුමාරු කරගෙන අන්තර්ජාලයේ ඔස්සේ ගැනුම්කරුවෙක් විසින් විකුණුම්කරුට ඇනවුමක් යවලා අන්තර්ජාලය ඔස්සේම බැංකු වෙබ් අඩවි වලට ප්‍රවේශ වෙලා විද්‍යුත් මුදලින් ගෙවීම් පියවලා භාණ්ඩ ගෙන්න ගත්තොත් ඒකට අපි කියනවා විද්‍යුත් සිල් දාම. ඒකෙදි ලැබෙන්නේ නැති. එහෙත් සාමාන්‍ය සම්ප්‍රදායික සිල් දාම කියන්නේ මොකද්ද? ගැනුම්කරු විකුණුම්කරු හමු වෙලා ගැනුම්කරු විකුණුම්කරු වෙත ගිහිල්ලා හරි විකුණුම්කරු ගැනුම්කරු වෙත භාණ්ඩ ගෙනල්ලා හරි මේ දෙන්න සම්මුඛ වෙලා කරන වෙලදාම තමයි සම්ප්‍රදායික වෙලදාම කියන්නේ. අරකේ සම්මුඛ වෙන්නේ භාණ්ඩ ළඟට භාණ්ඩ අපිට බලන්නත් බෑ කලින් පරීක්ෂා කරලා බලන්නත් බෑ. භාණ්ඩ ළඟට යන්නත් බෑ. අපි යන්නෙත් නෑ. ගෙන්න ගන්න එකනේ කරන්නේ. එහෙනම් ඒ විද්‍යුත් සිල්ලර දාමේ නොලැබෙන එහෙත් සාමාන්‍ය සම්ප්‍රදායික වෙලදාමේ ඇති වාසිය මොකද්ද? මිලහා වෙනත් පිරිවැ අඩුවීම. එහෙම කියන්න බෑ. සමහරට මේකේ වැඩි විද්‍යුත් සිල්ලර දාම වැඩි සමහරට අනිත් එකේ වැඩි. ඒක කියන්න බෑ. තොරතුරු ලබා ගැනීම පහසු වීම. ඒකත් අපට අවස්ථානුකූලයි කියන්න බෑ. දෙපැත්තටම කතා කරත හැකියි. මිලට ගැනීමේ තීරණය ගැනුම්කරු විසීම පාලනය කිරීම. එහෙම කියන්න බෑනේ. ගැනුම්කරු විසීම පාලනය විකුණුම්කරුටත් පුළුවන් පාලනය කරන්න. මිල වැඩි කිරීම පාලනය වෙනවා. විකුණුම්කරු මිල වැඩි කරු මොකද වෙන්නේ? නිකම්ම මිල දෙය ගැනීම පාලනය වෙනවා. දැන් අපි යම් රටක අපේ තුමු තෙල් අර්බුදයක් තිබිලා අර්බුද විසඳන්න කියලා තෙල් ලීටර රුපියල් 200ක එකපාරට 300 කරනවා. මොකද වෙන්නේ? මිනිස්සු තෙල් ගැනීම අඩු කරනවා. වාහන ගෙදර තෙල් මොකද කරන්නේ? ඇඟටත් හොඳයි. ව්‍යායාමයකට පයින් යන්න පටන් ගන්නවා. එහෙමනේ වෙන්නේ. ඒ නිසා ඒක හරියන්නේ නැහැ. ඊළඟට නිවසේ සිටම ගණන්දුන කළ හැකි වීම. හරිද? දැන් නිවසේ ධම්ම ගණන්දුන කරන්න පුළුවන්න්නේ මොකේද? විද්‍යුත් සිල් දාන්න පුළුවන්. පුළුවන් නේ. ඉන්ටර්නෙට් එක අපි ඕඩර් කරලා ගෙන්න ගන්නවා. නමුත් සාමාන්‍ය සම්ප්‍රදායික සිල්ලර වෙල දාමේදී අපි නිවසේ හිටියම බඩුවිල් ළඟට එනවද? එවෙත් අපි සිල්ලර කඩේට කියනවා මට එන්න බෑ. ඔයා මේ බහන්ඩු ටික එවන්න. එහෙම එවන්නෙම නෑනේ. ලොකු ප්‍රමාණයක් ගත්තොත් මිසෙ එවන්නේ නෑනේ. එහෙනම් මේ වාසිය මේකට හරි. විද්‍යුත් සිල්ලර දාමට හරි. අහන්නේ ඒක නොලැබෙන එකන්නේ. එහෙනම් මේකත් වැරදි. මේක වැරදි. මේක වැරදි. මේකත් වැරදි. මේකත් වැරදි. භෞතිකව භාණ්ඩ පරීක්ෂා කර මිලට ගත හැකි වීම. ඒක හරිද? නෑනේ. විද්‍යුත් සිල්ලර දාමේදී ඒක ලැබෙන්නේ නෑ. අන්න නොලැබෙන. භෞතිකව භාණ්ඩ පරීක්ෂා කරලා බලන්නේ. අපි භාණ්ඩ අපිට විකුණුම් කරුනේ ජපාන. අපි ජපානට ගිහලා භාණ්ඩ පරීක්ෂා කරලා බලන්නේ නෑ. එහෙනම් ඒක පුළුවන් සාමාන්‍ය සම්ප්‍රදායික සිල්ලර දාම පුළුවන්. අපි ගැනුම් කරු විකුණුම් කරු හමු වෙනවා. සම්මුඛ වෙනවා. භාණ්ඩ අපි පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා අපි හොඳ භාණ්ඩයක් තෝරගන්නවා. හරියටම හරි ඒක. එහෙනම් උත්තරේ පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2011 පැරණි නිර්දේශයට යහපු විභාග ප්‍රශ්නය 16 වන MCQ ප්‍රශ්නය වශයෙන්. විවිධ වර්ගයේ භාණ්ඩ සඳහා එකම ගොඩනැගිල්ලක වෙනම අංශ සංවිධානය කරමින් ක්‍රියාත්මක වන සිල්ලර වෙළෙන්සල් හැඳින්වුනේ ලේසියිනේ. මේකේ ප්‍රශ්නයෙන් අපිට උත්තරේ ඇති මාවතට ගමන් කරන්න අපිට මඟ පෙන්වීමක් කරනවා. ඉඟි බිඟි දෙනවා. මොනවද? විවිධ වර්ගයේ භාණ්ඩ. අන්න. භාණ්ඩ වර්ග කීපයක් විවිධ වර්ගයේ භාණ්ඩ. එකම ගොඩනැගිල්ලක. එකම ගොඩනැගිල්ල වෙනම අංශ සංවිධානය කරනවා. හරිනේ. දැන් ඉඟි ඇවිල්ලා ඉවරයි. භාණ්ඩ එකම පන්තියනේ. භාණ්ඩ පන්ති කීපයක්. විවිධ වර්ගයේ භාණ්ඩ. එකම ගොඩනැගිල්ලක් තුල වෙන වූ අංශ සංවිධානය කරලා අලිවි කරනවා නම් ඒකට මොකද කියන්නේ? මොකද පැහැදිලිවම ආංශික වෙළෙන්සල් කියන්නේ ඒක තමයි. ආංශික නානාංශ නෙවෙයි ඒ ශාඛා. බැඳි නෙවෙයි ඒ එක්කෙනෙක්ගේ භාණ්ඩ විකුණන කිවිසුගත්. වට්ටම් වෙළෙන්සල් කියලා එකක් නැහැ. විශේෂ වෙළෙන්සලුත් නෙවෙයි. විශේෂ වෙළෙන්සල් කියන්නේ විශේෂිත භාණ්ඩ අලිවි කරන වෙළෙන්සල්. ස්වර්ණාභරණ වෙළෙන්සල්. පොත්පත් අලිවි කරන පොත් සාප්පු වෙන දේවල්. එහෙනම් එකම උත්තරේ මොකද්ද? ආංශික. මේකටම තව නම් මොනවද කියන්නේ? මතකයිද? මේකටම අපි තව නම් කියනවා බහු අංශ. බහු අංශ. ආංශික බහු අංශ. එහෙම නැත්නම් දෙපාර්තමේන්තු. දෙපාර්තමේන්තු වෙළෙන්සල් කියන්නේ මේකමයි.
හරිනේ. එහෙනම් පැහැදිලි වෙන පිළිතුර 1. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2012 පැරණි නිර්දේශයට යහපු විභාග ප්‍රශ්නය 15 වන MCQ ප්‍රශ්න වශයෙන් තමයි විභාගයට අවිල්ල තියෙන්නේ. එක් හිමිකාරත්වයක් යටතේ එක් වර්ගයකට අයත් භාණ්ඩ අලෙවි කෙරෙන විවිධ ප්‍රදේශවල ශාඛා පිහිටුවා ඇති වෙළෙන්සල් හැඳින්වෙන්නේ. දැන් පේනවද මේක කීසරයක් හොද කියලා විභාගයට නිතරම අහනවා. එක් හිමිකාරත්වයක් තනි පුද්ගල, හවුල්, සමාගම් එක ව්‍යාපාර සංවිධානයකට අයිති කියන එක. එක් වර්ගයකට අයත් භාණ්ඩ කියන්නේ එකම පන්තියේ භාණ්ඩ කියන එක. එකම පන්තියේ in the same class එකම පන්තියේ භාණ්ඩ අලෙවි කරන විවිධ ප්‍රදේශවල ශාඛා පිහිටුවා ඇති යන්න. ශාඛා වෙළෙන්සල් රාශියක් පිහිටුවලා භාණ්ඩ අලෙවි කරනවා. මොනවද මේ කියන්නේ? නානාංශ. අනිවාර්යයෙන්ම නානාංශ ආංශික නෙවෙයි. ආංශික කියන්නේ බහුවංශ කියන එක. බැඳි වෙළෙන්සල් නෙවෙයි, සුපිරි වෙළෙන්සල් නෙවෙයි. අනිවාර්යයෙන්ම විශේෂ වෙළෙන්සල් නෙවෙයි, නානාංශ වෙළෙන්සල්. මේකට තමයි කියන්නේ මොකද්ද? දාම වෙළෙන්සල් කියන්නේ තෝකම තමයි. දාම. එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් උපාංග. මතකනේ? උපාංග වෙළෙන්සල් කියන්නේ මේකමයි. උපාංග වෙළෙන්දසල්. මේ සමාන නම් මතක තියාගන්න. නානාංශ වලටම තමයි දාම වෙළෙන්සල්. නැත්නම් උපාංග වෙළෙන්සල් කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් නම් චේන් shops. චේන් shops කියනකොට චේන් එකක් වෙන දාමයක් නේ. ශාඛා නගරවල තියෙනවා විසිරලා ගිහිල්ලා. එහෙනම් උත්තරේ 4. උත්තරේ 4. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2013 පැරණි නිර්දේශයට යොමු වෙච්ච ප්‍රශ්නය 17 වන MCQ ප්‍රශ්නය වශයෙන් තමයි විභාගයට යොමු වෙලා තියෙන්නේ. එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් අලෙවි කිරීමට බැඳී සිටින වෙළෙන්සල්. අන්න. යම් වෙළෙන්සලක විකුණන්නේ එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණයි. එක්කෙනෙකුගේ භාණ්ඩ පමණක් විකුණන්න ගිවිසගෙන තියෙන බැඳිලා ඉන්නවා. ඒ නිසා වෙනත් අයගේ භාණ්ඩ අලෙවි කරන්නේ. මොකද උත්තරේ බැඳි වෙළෙන්සල්. ටයිට් මාකට්. ආංශික වැරදි, නානාංශ වැරදි, වට්ටම් වැරදි, විශේෂ වැරදි. එකම උත්තරේ මොකද්ද? 3 වෙනි උත්තරේ බැඳී වෙළෙන්දසල්. පැහැදිලිවම ඒව ලේසි නේ. ඒව සංකීර්ණ නෑ. ඒව බොහොම තප්පර 10න් 15න් ප්‍රශ්නෙත් කියවලා උත්තරෙත් කියවලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒවට අපි අඩු කාලයක් නාසු. දැන් මේ මාත් කරන්න අඩු කාලෙ නෙක පැහැදිලි කරන්න දෙයක් නෑනේ. අපි දැන් බැඳි කියන්නේ බැඳිච්ච. එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් විකුණන්න බැඳෙනවා. වෙනත් භාණ්ඩ විකුණන්නේ නෑ කියන අපේ එකගතාවයක් තියෙන කිවිසුමක් තියෙනවා. බැඳි වෙලෙන්දු ටයිට් මාකටර්ස්ලා නැත්නම් ටයිට් shops කියන එක. හරිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේ 2015 විභාග ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය 18 වන MCQ ප්‍රශ්න වශයෙන් තමයි විභාගෙට ඇවිල්ලා තියෙන්නේ. පහත් සඳහන් විද්‍යුත් වෙළඳාමේ වාසිය අතුරෙන් ව්‍යාපාරයකට පමණක් අදාළ වන වාසිය කුමක්ද? මේක ටිකක් විතර ඔබ හිතන්න ඕන. මේක ටිකක් ව්‍යාකූල වෙන්න පුළුවන් සමහර අයට. හැමෝටම නෙවෙයි. පහත් සඳහන් විද්‍යුත් වෙළඳාමේ වාසිය. දැන් විද්‍යුත් වෙළඳාම අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා අන්තර්ජාලය හරහාම ගෙවීම් කරලා ණයපත් හෝ හරපත් මගින් අපි භාණ්ඩ ගෙන්ව ගන්නවා නම් ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ නොවි. ඒක තමයි විද්‍යුත් වෙළඳාම කියන්නේ. ඒ විද්‍යුත් වෙළඳාමේ වාසි වලින් ව්‍යාපාරයකට පමණක්. ප්‍රශ්නේ හරිය ඕකයි. ව්‍යාපාරයකට පමණක් අදාළ වන වාසිය. මොකද සමහර වාසි ව්‍යාපාරයටත් වාසි, ගනුදෙනු කරුටත් වාසි. තේරුණාද? දෙගොල්ලන්ටම වාසි, දෙයන්සෙටම වාසි. මේ කියන්නේ එක් අංශයකට ව්‍යාපාරයකට පමණක් වාසි. එක ගනුදෙනු වේගවත් වීම. මොකද කියන්නේ? ගනුදෙනු වේගවත් වීම කියන එක කාටද වාසි? විකුණුම් කරුටද ගැනුම් කරුටද කියන්නේ? මෙතන ව්‍යාපාරය කියන්නේ කවුද? මෙතන ව්‍යාපාරය කියන්නේ විකුණුම් කරු. ව්‍යාපාරය කියන්නේ විකුණුම් කරු. එමනම් විකුණුම් කරුටද ගැනුම් කරුටද වාසි? දෙන්නටම වාසීනේ. විද්‍යුත් වෙළඳාම නිසා ගැනුම් කරුට ඉක්මනින් භාණ්ඩ ලබා ගන්න පුළුවන්. විකුණුම් කරුට ඉක්මනින් භාණ්ඩ යවල ගනුදෙනු අවසන් කරලා යාට
සල්ලි ලබා ගන්න පුළුවන්. දෙන්නටම වාසි. එහෙනම් මේක වෙන්න බෑ. මේක අපි ඔන්න ලියමු දෙයන්සේටම. 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 හරිනේ. නිසා අපි ඒක ගන්නෙ නැහැ. වෙළඳපොළ කොටස පුළුල් වීම. මොකද කියන්නේ ඒ ගැන? වෙළඳපොළ කොටස. දැන් මේ විද්‍යුත් වෙළඳාම නිසා ව්‍යාපාරිකයන්ට තමන්ගේ අවධානය සමහරට මෙහෙම තියෙනවනේ දරුවනේ. සම්ප්‍රදායක සිල්ලර වෙළඳාමේදී මම ගමේ මම ජීවත් වන ගමේ මම හොඳට ඉන්නවා නම් අපි කියන්නේ කාලා බීලා ගෙයක් දොරක් හදන් හොඳට ඉන්නවා කියලා. එහෙමනේ කියන්නේ. එහෙම ඉන්න කෙනෙක් නම් මම සිල්ලර වෙළඳසලක් දැම්මුත් ගමේ කට්ටිය ඔකට ඊර්ෂ්‍යා කරනවා. එහෙමනේ වෙන්නේ. ඒතොර ඒගොල්ලෝ මගෙන් බහණ්ඩ හසෙවම ලෙදී ගන්නේ නැහැ. මගේ වෙළඳසලට එන්නේ බොහොම කලාතුරකින් කීප දෙනෙක් විතරයි. ඒ නිසා ලොකු වෙළඳපොළක් නෑ මට. ලොකු ගැනුම් කරෝ සංඛ්‍යාවක් නෑ. පටු වෙළඳපොළක් තියෙන්නේ. එහෙමනේ වෙන්නේ. නමුත් මම ඒක නොසලකා මම අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් බිස්නස් පටන් ගත්තොත් නැත්නම් මාකටිං ට්‍රේඩින් පටන් ගත්තොත් මට මගේ අවට ඉන්න ගනුදෙනු කරුවෝ ගත්තේ නැහැ කියලා දැනෙන්නේ නැහැ. මට විවිධ ප්‍රදේශවල විවිධ රටවලින් ලංකාවේ විවිධ පළාත් වලින් විදේශ රටවලින් පවා මොකද වෙන්නේ? ගනුදෙනු කරුවන්ට ගනුදෙනු කරුවන් සොයාගන්න පහසුයි. ගනුදෙනු කරුව ආකර්ෂණය වෙනවා අනිවාර්යයෙන්. මොකද මට තියෙන්නේ අන්තර්ජාලයේ වෙබ්සයිට් එකක්. නැත්තම් අන්තර්ජාලයේ වෙබ් පිටුව කියන මගේ තොරතුරු ගබඩා කළ හැකි ඉලෙක්ට්‍රෝනික පරිගණක ගබඩාවක් නැත්තම් පිටුවක් මම හෝ නැත්තම් ඒ වෙබ්සයිට් ක්‍රියේටර්ස්ලා ඉන්නවනේ ඒ වෙබ් අඩවි නිර්මාණය කරන්න ඒ කෙනෙක් ලව් හදලා ආකර්ෂණීය ලෙස මම අලෙවි කරන භාණ්ඩ වල තොරතුරු දාලා ප්‍රචාරණ දැන්වීම ඇතුළත් කරන. ඒවා මට පුළුවන් දිනපතා අප්ඩේට් කරන්න පුළුවන්, අලුත් කරන්න පුළුවන්. තේරෙනවද? ඕවා දකින්නවද නැද්ද? දකින්නවා. අනිවාර්යයෙන්ම වෙළඳ ලෝකේ ඉන්න බොහෝ අය ඕවා පරිශීලනය කරලා තමයි හොඳම විකුණුම් කර හොයාගන්නේ. එහෙනම් මට විවිධ පළාත් වලින් ලංකාවේ විවිධ රටවල විවිධ ප්‍රාන්තවල ගනුදෙනු කරුවන්ගෙන් ඇණවුම් ලබා ගන්න පුළුවන්. මොකද වෙන්නේ? මගේ ගනුදෙනු කරෝ සංඛ්‍යාව ලොකු වෙනවා. එහෙනම් මගේ වෙළඳපොළ විශාල වෙනවා. එහෙනම් මට පුළුල් වෙළඳපොළක් ලැබෙනවා. ඒක ගැනුම් කරුට අදාළ වෙන්නේ නැහනේ. ඒකයි ති විකුණුම් කරුටම පමණයි. එහෙනම් මේක තමයි බොහෝ වෙලාවට උත්තරේ. වෙළඳපොළ කොටස පුළුල් වීම. එහෙනම් මේක අපි දාමු විකුණුම් කරුට. හරිනේ. මේක තමයි බොහෝ විට නිවැරදි පිළිතුර. මේක තමයි බොහෝ විට නිවැරදි පිළිතුර වෙන්නේ. අපි බලමුකෝ. උනත් අපි යටින් තියෙන පිළිතුරු තුනට ප්‍රවේශ වෙනවද? අනිවාර්යයි. ප්‍රවේශ වෙලා අපි හොඳින් ඒ පිළිතුරු ස්පර්ශ කරලා විනිවිද භාවයෙන් දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි මේ පහෙන්ම සමස්තයක් වශයෙන් හොඳින් පිළිතුරු කියලා මේක නැවත වතාවක් තීරණය කරලායි සිලෙක්ට් කරන්නේ. එකපාරට තීරණය කරන්නේ නැහැ. ඊළඟට ප්‍රවාහනේ පහසු වීම. මොකද කියන්නේ? ප්‍රවාහනේ පහසු වීම. ඒක කාටද? විකුණුම් කරුටද? ගැනුම් කරුටද? දෙන්නටමද? මේක අහන්නේ දැන් ව්‍යාපාරයකට පමණක් විකුණුම් කරුට පමණක් වාසි. ප්‍රවාහනේ පහසු වීම ඒකයි තියෙන්නේ ගැනුම් කරුට නේද? දැන් අපි සම්ප්‍රදායක සිල්ලර කඩේකට ගිහිල්ලා බඩු ගත්තම අපි ප්‍රවාහන පහසුකම් සපයා ගන්න ඉපේ. නැත්නම් විකුණුම් කරු දුන්නොත් අපි ඒකට ගෙවන්න ඉපේ. නමුත් ට්‍රේඩින් වලදී විද්‍යුත් වෙළඳාමේදී අපිට අනිවාර්යයෙන් මේ භාණ්ඩ අරෙන් එවනවා. විකුණුම් කරු එවනවා. ඒ නිසා අපිට ප්‍රවාහනය පිළිබඳ ගැටලුවක් නැහැ. එහෙනම් ඒක අපිටයි වාසි. එහෙනම් ඒ නිසා ඒකත් උත්තරේ නෙවෙයි. මේක ගැනුම් කරුට. ඒකත් නෙමෙයි උත්තරේ එහෙනම්. වෙළඳපොළ තොරතුරු බහුල වීම. වෙළඳපොළ තොරතුරු බහුල වෙනවා. ඒක කාටද? විකුණුම් කරුටද ගැනුම් කරුටද? දැන් විද්‍යුත් වෙළඳාමේදී අන්තර්ජාලයෙන් කොහොම වෙන්නේ? අන්තර්ජාලයේ වෙළඳුන්ගේ විවිධ වෙබ්සයිට් වලට ගිහිල්ලා අපි තොරතුරු හොයනවා. අපිට අවශ්‍ය භාණ්ඩ තියෙන්නේ කාගේ ළඟද? ඒවා මිල කොහොමද? ඒවා ඇසුරුම කොහොමද? ඒගොල්ලෝ අපිට ප්‍රවාහන ගාස්තු රහිතව ප්‍රවාහනය කරනවද? ප්‍රවාහන ගාස්තු අය කරලා ප්‍රවාහනය කරනවද? විස්තර ඔක්කොම අහනවනේ. ඒගොල්ලන්ගේ මිල කීයද? ඒ මිලට තීරුබදු ඇතුළත්ද? නැත්නම් BTT ඇතුළත්ද? හොයනවනේ. එහෙනම් තොරතුරු ගොඩයි. අපට ගැනුම් කරුවෙක් වශයෙන්
මේකෙදි අන්තර්ජාලයේ විවිධ වෙබ්සයිට් වලින් විකුණුම්කරුවෝ සැපයුම්කරුවෝ දහස් ගාණක් වුණත් හොයාගන්න පුළුවන්. අපිටත් වාසි. අපරත් තොරතුරු ගොඩක් තියෙනවා. ඒ වගේම විකුණුම්කරුවෝ එයාටත් එහෙමයි. විකුණුම්කරුවටත් ගැනුම්කරුවන් විශාල පිරිසකකින් තොරතුරු රැස් කරගන්න පුළුවන්. එනක දෙයන්සයටම බලපාන. ඒකත් නෙවෙයි උත්තරේ. එහෙනම් මේක නැවත දෙයන්සයටම. ඒකත් නෙවෙයි උත්තරේ එහෙමනම්. භාණ්ඩ මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම. ඔව්. විද්‍යුත් වෙළඳාමේදී අතරමැදියු නැහැනේ. එක්ක අඩුයිනේ. ඒ නිසා අතරමැදියු අඩු නිසා විකුණුම්කරුවා හෝ නිෂ්පාදකයා විසින් සපයන මිලටම අපට ගන්න පුළුවන්. මිල අඩුයි. අපිටයි වාසිය ඒක. ඒ වාසිය අරයට නැහැ. විකුණුම්කරුවට නැහැ නේද? එහෙනම් භාණ්ඩ මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම කියන්නේ ඒක පැහැදිලිවම ගැනුම්කරුටයි. ගැනුම්කරුටයි. එහෙනම් ඒකත් නෙවෙයි උත්තරේ. අවශ්‍ය විකුණුම්කරුට පමණක් උත්තරේ මොකද්ද? දෙකම තමයි. දෙකම තමයි. දැක්කද? බලන්න මේක දෙයන්සයටම. මේක විකුණුම්කරුට ව්‍යාපාර පමණයි. මේක ගැනුම්කරුට පමණයි. මේක නැවත දෙයන්සයට. මේක ගැනුම්කරුට. මෙන්න මේ වගේ මේ පිළිතුර සහ ප්‍රශ්නේ විනිවිද භාවය. තේරෙනවද? විනිවිද භාව අපි දැක්කම තමයි නිවැරදිම උත්තරය. දැන් මේ විදිහට අපි විශ්ල කරගත්තේ නැත්තම් දැන් මෙච්චර කාලයක් ගන්න ඕනේ නැහැ විභාගෙට. මම මේක ඔබට පැහැදිලි කරන්න ඕනේ ගත්තට මේකට විනාඩි 4ක් 5ක් ගත්තර කමක් නැහැ. අරගෙන විශ්ලේෂණය කරද්දී නිවැරදි පිළිතුර මොකද එන්නේ? හයිලයිට් වෙලා පේනවා. එහෙනම් උත්තරේ 2. එතකොට බිරිඳ මොකද කරන්නේ? එයා වෙලෙන්සැල වටේම සැරිසරලා එයා විවිධ ආහාර පාන අතර ආරම්භ බලනවා. චොක්ලට් වර්ග බලනවා. තේරුණාද? එයාට චොක්ලට් කන්න ආසාවක් ඇති වෙනවා. සමහරට කුස්සියට අවශ්‍ය වෙනත් කුළු බඩු ගැන හොයලා බලනවා. පොල් තෙල් බෝතල් මොන වගේ බ්‍රෑන්ඩ් එකක් තියෙන කියලා බලනවා. එහෙම වෙන්නේ. ඒ නිසා සම්ප්‍රදායක සිල්ලර දාමේදී වෙනත් භාණ්ඩ කෙරෙහි තව අවධානය යොමු කරනවා. නමුත් මේ විද්‍යුත් වෙළඳාමේදී අවශ්‍ය භාණ්ඩ වලට පමණක් අවධානය යොමු කිරීමට හැකියවීම කෙනෙක් ගන්න පුළුවන්. ඊළඟට ණයපත් මගින් ගෙවීම කිරීමට හැකියවීම. දෙකේම පුළුවන්. මේකෙදි පුළුවන්. සම්ප්‍රදායක වෙළඳසැලේදී අපිට ගිහලා ගෙවන්න පුළුවන්. දෙකටම අදාළ එක. කේවල් කිරීමට හැකියවීම. කේවල් කිරීමට හැකියවීම මොකද කියන්නේ? කේවල් කරන් භාගයෙන් කරන් අයියෝ පිස්සු කොච්චර වටින්නේ නැහැ. මම මේ ගිය සතියේ ගත්තේ අසවල් තැනින් නැත්තම් මං ගිය සතියේ ඕක මේ පිටකොටුවේ මාකට් එකෙන් ගත්තේ. නැත්නම් මං ගිය සතියේ බැංකොක් ගිහිල්ලා බැංකොක් මාකට් එකෙන් මං අරන් ආවෙන්නේ මේ ගන්නට. කොහොමද ඔච්චර වෙන්නේ? මේ භාගයෙන් කරනවානේ. එහෙම භාගයෙන් කරන්න පුළුවන් වෙන්නේ මොකේද? සම්ප්‍රදායක වෙළඳාමේදී විතරයි. මිසක් මේ මංගත වෙළඳාමේදී නැත්නම් විද්‍යුත් වෙළඳාමේදී අපිට භාගයෙන් කරන්න බෑනේ. එහෙනම් ඒක මේක අදාළ වෙන්නේ මොනවටද? සම්ප්‍රදායක වෙළඳාමට විතරයි. දැන් මොකද්ද උත්තරේ? මේක හරියටම කියවන්න ඕනේ. නැත්නම් මේක උත්තරේ එළියට ගන්න හරිය අමාරුයි. එහෙනම් මේකෙන් අහන්නේ මංගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවකට පමණක් සුවිශේෂී ක්‍රමය. එහෙනම් අපි ගමු සම්ප්‍රදායක මංගත කියලා. එහෙනම් මෙන්න මේක කේවල් කිරීම අදාළ වෙන්නේ මොනවටද? සම්ප්‍රදායක වලට විතරයි. මේක සම්ප්‍රදායක. සම්ප්‍රදායක වෙළඳාම. හරිද? භාණ්ඩ තේරීමට හැකියවීම දෙකේම පුළුවන්. එහෙනම් මේක මංගත ධන සම්ප්‍රදායක දෙකටම හරි. මංගත ධන සම්ප්‍රදායක. ඊළඟට මංගත ධන සම්ප්‍රදායක දෙකටම ගන්න පුළුවන්. භාණ්ඩවල මිල ගණන් සැසඳීමට දෙකේම පුළුවන්. සම්ප්‍රදායක වෙළඳාමේදී අපිට වෙළඳ සැල් වලට ගිහිල්ලා භාණ්ඩවල මිල ගණන් සැසඳන්න පුළුවන්. මංගතෙකෙත් අපිට අන්තර්ජාලය හරහා සැසඳන්න පුළුවන්. එහෙනම් ඒකත් දෙකටම. මංගත සම්ප්‍රදායක. ණයපත් මගින් ගෙවීම කිරීමට හැකියවීම ඒකත් දෙකටම. මංගත සම්ප්‍රදායක. ඊළඟට අවශ්‍ය භාණ්ඩ වලට පමණක් අවධානය යොමු කරලා අපිට ඉක්මනින්ම ඇණවුම් කරලා ගන්න පුළුවන් වෙන්නේ මොකේද? මංගතේ විතරයි. අපි වෙන වෙන හිතන්නේ නැහැනේ. මම උදාහරණයක් ගත්තේ වාහනයකට අපිට මෙහි අපේ ලංකාවෙන් හොයාගන්න බැරි ස්පෙයා පාර්ට් එකක්. අමතර කොටසක් නා අපි බලනවා අපිට ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්. දැන්
ඩුබායි වල තියෙන එකක් ජපානට ගෙන්නගෙන ජපානයේ අපේ මිත්‍රයෙක් ලව මෙහෙට ගෙන්න ගන්න පුළුවන් එක දිග වැඩක්. මාස දෙකක් විතර යනවා. ඊට ලේසි සිංගප්පූරුවෙන් ගන්න එක. ඉන්දියාවෙන් ගන්න එක. අන්න අපිට අවශ්‍ය ස්පෙයා පාර්ට් එක ගැනම පමණයි අවධානය යොමු කරන්නේ. හරිද? එහෙනම් අවශ්‍ය භාණ්ඩ වලට පමණක් අවධානය යොමු කිරීමට හැකි වෙන්නේ මොකේද? අන්න මංගතයේ පමණයි. මෙන්න මේක තමයි ගොඩක් වෙලාට පිළිතුර වෙන්නේ. මංගතයේ පමණයි. මෙන්න මේක තමයි ගොඩක් වෙලාට පිළිතුර වෙන්නේ. මේක තමයි ගොඩක් වෙලාට පිළිතුර වෙන්නේ. දැන් දැක්කද ඒක තෝරන විදිය? මංගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවකට පමණක් සුවිශේෂී වන්නේ. අවස්ථාවකට පමණක් සුවිශේෂී වන්නේ. තේරෙනවද? එතකොට එහෙනම් ඒ කියන්නේ මංගත ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම කියන්නේ විද්‍යුත් වෙළඳාම. ඊ-මාකටිං වලට පමණක් අදාළ උත්තරය අහන්නේ. භාණ්ඩ තේරීම දෙකේම කරන්න පුළුවන්. ඒක උත්තරේ නෙවෙයි නිසා. භාණ්ඩ මිල ගණන් සැසඳීම දෙකේම කරන්න පුළුවන්. අදාළයි. කේබල් කිරීම දෙකේම බෑ. සම්ප්‍රදායික වෙළඳාම පමණයි. එහෙනම් ඒකත් වෙන්න බෑනේ. දෙකේදීම වෙන්නත් බෑ. සම්ප්‍රදායික වෙළඳාමට වෙන්නත් බෑ. මංගත වෙළඳාමට විතරයි. පේනවද? අපි හිතන විදිය. එහෙනම් මේකත් බෑ. ණයපත් මගින් ගෙවීම කිරීම දෙකේම කරන්න පුළුවන්. එහෙනම් ඒකත් බෑ. එහෙනම් අවශ්‍ය භාණ්ඩවලට පමණක් අවධානය යොමු කරන්න පුළුවන් වෙන්නේ මොකේද? මංගතකේ විතරයි. පැහැදිලිවම පිළිතුර 3. මේක මෙන්න මේ වගේ විග්‍රහයක යෙදුනේ නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම මේක වරද්ද ගන්නවාමයි. මම අර කිව්වේ වගේ නිගමනේ ඔබ MCQ ප්‍රශ්න තියෙන 10ක් 12ක් වරද්ද ගන්නවා. එයින් 6ක් 7ක්ම වරද්ද ගන්න ඕනේ නැති ප්‍රශ්න මේවා. ඒ මොකද මේවා සරලයි. හැබැයි සුවිශේෂී. සංකීර්ණයි. සූක්ෂමයි. ඒ සූක්ෂමතාවය අපි මේ වගේ ප්‍රශ්නෙත් ඒ වගේම උත්තර අතරත් අපි ගමන් කරලා තර්ක කරලා අපි විනිවිද භාවයෙන් දැක්කම තමයි උත්තරේ හරියට ගන්න පුළුවන් වෙන්නේ. ඒක නොකර අපි උඩින් කරන්නේ කොහොමද? මොකද අනිවාර්යයෙන්ම වර්ධිනවා. සමහරට ඔයගොල්ලෝ මේක සිලෙක්ට් කරයි. එක්කෝ මේක සිලෙක්ට් කරයි නේ. පැහැදිලිද? රයිට්. ඒතර මේවා අමාරු නෑ. මේ ප්‍රශ්න අමාරු නෙවෙයි තියෙන්නේ. ප්‍රශ්නේ සරලයි, සුවිශේෂී. නැත්නම් සූක්ෂමයි. තේරම කියන්නේ සරලයි කියන්නේ මේ සරලයි මේකේ මහා ගැඹුරක් නෑනේ. ගැඹුරක් නෑ මේක සරලයි. හැබැයි සූක්ෂමයි. සරල වුණාට මේ උත්තර අතර තියෙනවා බොහොම සමීප බවක්. ඒ කියන්නේ අපිට වර එක පේනවා හතරවෙනි උත්තරය කියලා. වර එක පේනවා තුන්වෙනි උත්තරය කියලා. ඔන්න සූක්ෂම කියන්නේ ඕකයි. ඉතින් ඒකට අපි පහම අපි මොකද කරන්නේ? පට්ට ගහනවා. විශ්ලේෂණය කරනවා. අපූර්ව උත්තරේ එළියට පනිනවා. අපි ඒකයි මේ කරන්නේ. අපි මේ වගේ මේ විශේෂයෙන්ම වාස්තික පේපර් එකට අපි Java සම්පන්නව මුහුණ දෙන්න ඕනේ. Java සම්පන්නව මුහුණ දෙන තරමට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ ශිෂ්‍යෝ ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ වාස්තික ප්‍රශ්න ඉදිරියේ දන ගහපු එක නතර කරලා තේරුණාද? නතර කරලා අපේ සිසුන් ඉදිරියේ ප්‍රශ්න පත්‍රය දන ගස්සව ගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මගේ ව්‍යායාම ඔයගොල්ලන් එතනට රැගෙන යාමයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට බලමු 2019 අවුරුද්දේ නව නිර්දේශය පැරණි නිර්දේශය දෙකටම යොමු වුණ එකම ප්‍රශ්නය. 14 වන MCQ ප්‍රශ්න වශයෙන් අපි ගත්තා. සුප්‍රිය වෙළඳසැල යන වඩාත් නිවැරදිව නිර්වචනය කර ඇති ප්‍රකාශය. සුපර් මාකට් එක හොඳින් අර්ථකථනය වෙච්ච ප්‍රකාශය. 1. අත්‍යවශ්‍ය සහ පහසු භාණ්ඩ ස්වයං සේවා පදනම මත සිල්ලර වශයෙන් අලෙවි කරන වෙළඳසැලකි. හරි වගේ නේද ඒක? අර ආපු ගාම වැඩේ අල්ලගත්තා වගේ නේ. ඔව් දැන් සුපර් මාකට් එකේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩනේ. එළවලු, ආහාර පාන වර්ග, කුළුබඩු වර්ග, ෆාමසි අයිටම්, බෙහෙත් වර්ග, සහල් නේ අත්‍යවශ්‍ය දේවල් තියෙන්නේ. අත්‍යවශ්‍ය වගේම පහසු භාණ්ඩ. අපි නිතර මිලදී ගන්න පුරුදු වෙච්ච භාණ්ඩ පහසු භාණ්ඩනේ. ස්වයං සේවා. හරිනේ. අපිම ගිහිල්ලා තෝරලා මිලදී අරගෙන තෝරලා මේ කැෂියර් එකට ගෙවලා අරන් එනවා. ස්වයං සේවා පදනම මත සිල්ලර වශයෙන් අලෙවි කරන. මං හිතන්නේ මේක හරි වගේ නේ. මේක තමයි උත්තර අපි හරි ලකුණු දාගමු දැන්ට. මං හිතන්නේ මේක තමයි උත්තරේ. නමුත් අපිට එහෙම කියලා අපිට එතනින් යන්නේ නැහැ. ඒ අන්නේ වැරදි වැඩේ කරන්නේ නැහැ. මතකනේ? පිළිතුරු හතරම කියවන්න ඕනේ. පිළිතුරු පහම කියවන්න ඕනේ. එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ බෙදහැරීම සඳහා රට පුරා ශාඛා වෙළෙන්සල් පවත්වාගෙන යනවා නම් ඒක අනිවාර්යයෙන්ම සුපිරි නෙවෙයි. ඒක මොකද්ද? බැඳි වෙළෙන්සල්.
බැඳි වෙලෙන්සල එහෙම නැත්නම් දාම වෙලෙන්සල වලට දාන්න පුළුවන් ශාකා නිසා. ඒක වැරදි. එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් අලෙවි කිරීමට එකඟ වී ඇති වෙලෙන්සලකි. නෑනේ එක් නිෂ්පාදකයෙකුගේ භාණ්ඩ පමණක් අලෙවි කරන්න එකඟ වෙලා තියෙනවා නම් ගිවිස ගත්තා නම් මොකද ඒක? අනිවාර්යෙන් බැඳි වෙලෙන්සලක්. ඒක වැරදි. එහෙනම් මේක බැඳි. මේක බැඳි ගොඩකට අරක දාම. දාම නැත්තම් නානාංශ. ඊළඟට එකම ගොඩනැගිල්ලක් තුල එක් එක් භාණ්ඩ වර්ගයේ සඳහා වෙන වෙනම අංශ පවත්වාගෙන ලැබෙන වෙලෙන්සලකි. එකම ගොඩනැගිල්ලක් තුල එක් එක් භාණ්ඩ වර්ග වලට වෙන වෙනම අංශ මොනවද? ආංශික. නැත්තම් බහු අංශ. ඒකාංශික. එහෙනම් ඒකත් නෙමෙයි උත්තරේ. විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ තොග රඳවාගෙන අලෙවි කරන වෙලෙන්සලකි. විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ තොග රඳවාගෙන අලෙවි කරන වෙලෙන්සලක් නෑ. ඒක මොකද? අනිවාර්යයෙන්ම තොග වෙලෙන්සලක්. ඒකත් නෙවෙයි නම් උත්තරේ. අනිවාර්යයෙන්ම උත්තරේ මොකද්ද? 1. අපි 1 කියලා දැක්ක නේද? ස්ටාර්ට් එකේම දැක්කට එකවර එකට අත ගහන්න එපා. පිළිතුරු යට තියෙන 4ත් කියවන්න, 5ම කියවන්න. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2020 නව නිර්දේශය ආපු විභාග ප්‍රශ්න MCQ 13 වෙනි ප්‍රශ්නය වශයෙන් ආපු එක. 13. සිල්ලර වෙළෙන්දකු විසින් තම භාණ්ඩ මංගත ක්‍රමයට අලෙවි කිරීමේදී ඔහු විසින් ප්‍රථමයෙන්ම උදාහරණ ප්‍රශ්නේ සිල්ලර වෙළෙන්දකු විසින් තම භාණ්ඩ මංගත ක්‍රමයට අලෙවි කිරීමේදී කියන්නේ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගෙන අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඇණවුම් වලට භාණ්ඩ අලෙවි කරන්න කටයුතු කිරීමේදී ඔහු විසින් ප්‍රථමයෙන්ම මොකක්ද උත්තරේ? අධික තොග පවත්වාගත යුතුයි නෑනේ. එහෙම අධික තොග තියාගන්න ඕනේ නෑ. එයාට එක තොගයක්වත් ඕනේ නෑ. just in time ක්‍රමයට සප්ලයි කෙනෙක් කරන එවන්න පුළුවන්. සම්පූර්ණ වැරදි මේක. සම්පූර්ණ වැරදි. ගනුදෙනු කරුවන් අතර විශ්වාසය ගොඩනගාගත යුතුය. ඒක කියන්නේ මොකද? මම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භන්න යනවා නම් මුලින්ම මම ගනුදෙනු කරුවන් අතර විශ්වාසය ගොඩනගාගත යුතුයි කියන එක හරි වගේ නේද? හරි වගේ ඒකනේ. මොකද ඒක අවශ්‍යයි. දැන් මම ඔන්ලයින් බිස්නස් එකක් කළාට මාව විශ්වාස නැත්නම් ඔයගොල්ලෝ මාත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. මට ඕඩර් එකක් එවන්නේ නැහැ. දැන් මම භාණ්ඩ වල තොරතුරු සපයලා මිල ගණන් කියලා ඔබට වාසිදායක මිලක් කිව්වම ඔබ කැමති වෙනවද ගෙවන්න? මම කියනවා රයිට් මෙන්න මගේ account number දැන් ගෙවන්න. ගෙවුවම මම ගෙවන්නේ. ඔබ ගෙවන්න බෑ මුලින්. ඔබ ගෙවනවා. මම පස්සේ මග හරිනවා. මගේ වෙබ්සයිට් එකත් මම වයිප් අවුට් කරලා දානවා. මොකද වෙන්නේ? ඒම් ප්‍රශ්න තියෙන ඒ නිසා එකපාරට කිසියම් වෙලෙන්දෙක් මංගත වෙළඳාමට අවතීර්ණුනාට කිසිම කෙනෙක් එයාත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. පළමුව එයා විශ්වාසය ගොඩනගාගත යුතුමයි. තේරුණාද? සමහරට සාම්පල් අපිට නොමිලේ වල හරි නැත්නම් එයා කෙරේ එයාගෙන් භාණ්ඩ මිලදී ගත්ත අය එයා කෙරේ දාපු කමෙන්ට්ස් අදහස් ඉදිරිපත් කිරීමෙන් හරි නැත්නම් එයා මෙතෙක් රටවල් ගණනාවකට අලෙවි කරන බව ඒත්තු ගැනීමෙන් හරි කොහොම හරි මෙයා කියන්නේ අන්තර්ජාලය හරහා අලෙවි කරන්නන්ගේ ඒ කියන්නේ ප්‍රමුඛතාවයට පත්වෙච්ච නැත්නම් අන්තර්ජාල අලෙවිකරණයට සම්බන්ධ ප්‍රමුඛයන්ගේ පවුලේ කෙනෙක් කියලා තහවුරු කරොත් අපට විශ්වාසය ඇති වෙනවා. එතකොටයි අපි එයාගෙන් ඇනවුම් කරන්නේ. බොහෝ විට ඒ උත්තරේ හරියන්න පුළුවන්. අපි බලමු ඊළඟ තුන. ස්ථාවර පාරිභෝගික පදනමක් ඇති කරගත යුතුය. ඔය ඉතින් ස්ථාවර පාරිභෝගික පදනමක් ඇති කරගන්න එක හොඳයි. ඇති කරගන්න මොකද්ද මුලින් වෙන්න ඕනේ? විශ්වාසය ඇති කරගන්න එපා. විශ්වාසය ගොඩනගා ගත්තොත් තමයි මගෙන් වරක් මිලදී ගන්න. මම මේක ඒගොල්ලෝ තෘප්තිමත් වන ආකාරයෙන් සප්ලයි එක දුන්නොත් නැවත වරක් එනවා. ඒක ස්ථාවර වෙනවා. ඊටත් පෙර මේකත් හරි. නමුත් මේක තමයි හොඳ උත්තරේ. 4. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගත යුතුයි. ඔව්. ඒකත් වැරදි නෑ. ඒකත් හරි. ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ ඉහළ පාරිභෝගික පිරිසක් අපි ගෙන්න ගන්න ඕනේ. තේරෙනවද? ගෙන්න ගන්න එපා. ගෙන්න ගන්නත් පෙර මොකද්ද වෙන්න ඕනේ? ආයන්න තන්ටම පළමු විශ්වාසය. විශ්වාසය ඇති කරගත්තොත් තමයි ආකර්ෂණය කරගන්න පුළුවන්. එහෙනම් මේකත් නෙවෙයි උත්තරේ. ඊළඟට ඕනෑම රටක අලෙවි කර ගැනීමට කටයුතු කළ යුතුයි.
ඒ දේ කරන්නත් මොකද්ද වෙන්න ඕනේ? පළමුව විශ්වාසෙනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේකත් වැරදි. උත්තරේ මොකද්ද? 2. පැහැදිලි නේද? ඒකත් ටිකක් සංකීර්ණයි හිතන්න ඕනේ. තේරෙනවද? මේක දෙන්නේ අපි ප්‍රමුඛතාවය. මේක දුන්නේ ප්‍රමුඛතාවය. අහන්නෙත් ඒකනේ ප්‍රමුඛතාවය. ප්‍රමුඛතාවය. එහෙනම් ප්‍රමුඛතාවය කියන සාධකය මත මෙන්න මේක තමයි අපි පිළිතුර සෙවීමේ පදනම කරගත්තේ. පිළිතුර සෙවීමේ පදනම කරගත්තේ. පැහැදිලි? මේක ටිකක් සංකීර්ණයි. ප්‍රශ්නේ සරලයි. සූක්ෂමතාවය වැඩි නිසා අපි මේ වගේ අධ්‍යයනයක් කරොත් තමයි නිවැරදි පිළිතුර එළියට එන්නේ. අපි බලමු ඊළඟට 2020 නව නිර්දේශයෙන් අහපු තවත් MCQ ප්‍රශ්නයක් 14 වන ප්‍රශ්නය. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම හෝ විකිණීම තම පෞද්ගලික නාමයෙන් සිදු කරනු ලබන නියෝජිතය වන්නේ. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම හෝ විකිණීම තම පෞද්ගලික නමින්ම සිදු කරනු ලබන නියෝජිතය. දැන් ඔබලගෙන් කෙනෙක් නියෝජිතයෙක් වෙනවා නම් මම ප්‍රධානියා නම් මගේ භාණ්ඩ නැත්නම් මට අවශ්‍ය භාණ්ඩ මම වෙනුවෙන් මිලදී ගන්නවා හෝ විකුණනවා ඔයාලගේ නමින්. තේරෙනවනේ? ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම විකිණීම කරනෝ නියෝජිත කාගේ නමින්ද? නියෝජිතයාගේ නමින්ම කරන්න අයිතියක් තියෙනවා. කවුද? අනිවාර්යයෙන්ම සාධකය. ලංකාවේ ඉන්න නියෝජිතයින් අතර බල සම්පන්නම නියෝජිතයා කවුද? සාධ්‍යකයා ෆැක්ටර්. මෙයාට තමයි මෙයාගේ නමින්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තරව් කරට කොහෙත්තම බෑ. එයා භාණ්ඩත්පත් කරගන්නේ නෑනේ. කොමිස් නියෝජිතය කරන්නේ මොකද්ද? විකුණුම් වටිනාකම හෝ ප්‍රමාණය මත කොමිස් මුදලක් ලබා ගැනීමේ කැමැත්ත මත භාණ්ඩ අලෙවි කිරීම. මිලදී ගැනීම කරන්නේ නෑනේ. එයා මිලදී ගැනීම කරන්නේ නෑ. ඒ නිසා එයත් වැරදි. කැපකරු නියෝජිතය මොකද්ද කරන්නේ? භාණ්ඩ විකිණීමට අමතරව ප්‍රධානිය වෙනුවෙන් යම් කැපකිරීම කරනවා. බොල් ණය අවදානම් බාර ගන්නවා. බොල් ණය වගකීම් බාර ගන්නවා. යල් පැනීම් අලාභ බාර ගන්නවා. සොර හානි අවාසි බාර ගන්නවා. ඒ වගේ කැපකිරීම කරලා අමතර කොමිස් මුදලක් ලබනවා කැපකරු කොමිස් කියලා. එයා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මිලදී ගැනීම කරන්නේ නෑනේ. තේරෙනවද? එහෙනම් ඒකත් වැරදි. වෙන්දේසිකරු කරන්නේත් මොකද්ද? නියෝජිත සේවයක්. ප්‍රධානියෙක් වෙනුම් භාණ්ඩ අලෙවි කරලා දෙනවා. එහෙනම් ඒකත් ගන්න බෑ. එහෙනම් මෙයා තමයි මිලදී ගැනීම විකිණීම දෙකම කරනවා. පමණක් නෙවෙයි. තේරෙනවද? මෙයා මිලදී ගැනීම ධන විකිණීම දෙකම කරනවා. නිකන් නෙවෙයි. තමා නමින්ම. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නෙන් අහන පිළිතුරට අවශ්‍ය සාරය ක්‍රීම් එක මෙන්න මේක තමයි. මෙන්න මේ ක්‍රීම් එක තියෙන්නේ මෙයා ළඟ පමණයි. මේ ක්‍රීම් එක තියෙන්නේ මෙයා ළඟ පමණයි. එහෙනම් පිළිතුර අනිවාර්යයෙන්ම 1. පැහැදිලිනේ? ඔව් දරුවනේ, අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් වටිනා බහුවර්ණ ප්‍රශ්න රාශියක් කතා කරා. මෙතෙක් විභාගයට ආපු සුවිශේෂී බහුවර්ණ ප්‍රශ්න කීපයක් කතා කරා. අනිවාර්යෙන් මේවා සංකීර්ණ නැහැ, සරලයි. හැබැයි සූක්ෂමයි. තේරුණාද? සූක්ෂම කියන්නේ තමන් අමාරුයි දානවා. තමන් අපහසුතාවයටපත් කරනවා. තමන්ගේ ඔළුව ව්‍යවුල් කරන ප්‍රශ්න. නමුත් තමන් ඊටාම සරලව කලබලයටපත් වෙන්නේ නැතුව සංයමයෙන් ඒකින් එක පිළිතුරු විග්‍රහ කරලා ගත්තොත්, එළියට අරගෙන ගත්තොත් ඔබට නියම පිළිතුර ගන්න පුළුවන්. ඒ එන්නේ වගේ ප්‍රශ්නය නිර්වත් කර ගැනීමත් පිළිතුරු නිර්වත් කර ගැනීමත් තුළින් ඔබ විනිවිද භාවයෙන් යුතු උත්තරය හොයාගන්නේ කොහොමද කියලා මම අපූර්වට හොඳ සාකච්ඡාවක් කළා. මම හිතන්නේ මේක පරිශීලනය කරන්න, ඔබේ මිතුරන්ටත් මේ පාඩම් පරිශීලනය කරන්න කියලා කියන්න මම ඔබට හොඳ මෝරාල් එකක් දුන්න මේ හැම ප්‍රශ්නයක් තුලින් සාකච්ඡා කරනකොට. මම හිතන්නේ ඔබ මමත් එක්ක හිටියනම් ඉන්නවනම් ඉදිරියටත් අනිවාර්යයෙන්ම ඔබට විභාගෙට කිසිදු චකිතයක් නැහැ, කිසිදු පීඩනයක් නැහැ, කිසිදුම අපහසුාවක් නැහැ. ඔබ අනිවාර්යයෙන්ම ලකුණු 100න් 100ම ගන්න ලියන්න පුළුවන් ශක්තිය ලැබෙනවා.
අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ආදර්ශ ප්‍රශ්න ගණනාවක් කතා කරලා තවදුරටත් ඒ ශක්තිය ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.